සුරාකීන කිසි දෙයක් ඇත්තේ නෑ මගේ හොද හිත ඔබට දෙන්න මම පැමිණෙනවා විදු පුලට පුලසුන වෙත නගමි දෙපා ප්‍රීතිවෙන සමිදු ආරම් ලැබගන්නට දෙන්න ආසිරී දිනාගන්නා ලද ජනතාවනි අඳුරේ ගැලී සිටි ඔබ තමන් වහන්සේගේ මනහර ආලෝකය කරා කැඳ වූ තැනන් වහන්සේගේ මහිම ප්‍රතාපය ගායනා කරන්න හලෙලූයා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා මගේ ආදර ප්‍රේමාන්තයනි අද දවසේ දිව්‍ය ආගය තුළ අපි සුවිශේෂක මාක්තුමන්ගේ මංගල්‍ය සමරනවා මාක්තුමා පෙදුරුතුමා යටතේ කටයුතු කළ බව සභා ඉතිහාසයේ සඳහන් වෙනවා. මුළු ලෝකේ පුරා ගොත් සුභාරංචිය දේශනා කරන්නට ආරාධනා කළ ස්වාමීන් වහන්සේ අද ඔබවත් මගේ ජීවිතයේ සුභාරංචියක් කරගෙන අනිත් අයට දේව වචනය හරහා ආලෝකයක් වෙන්නට ස්වාමීන් වහන්සේ ඔබවද මාවද කැඳවන බව මතක තබාගෙන අපි මේ උතුම් යාගයට බැතිසිතින් සහභාගී වෙමු. සුළු මොහොතක් නිහඬව අපි අතින් සිදුවන සෑම සියලු පාපයකටම සමාව ඉල්ලා යාඥා කරමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. එමාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිතිකන්නේ මරියතුමියද සියලු සුර දූතයන් සහ ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත විල්ලා සිටිමි. සියලු බලති දෙවි ස්වාමින් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයට අප පමුණුවන සෙක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී වහන්සේගේ භාග්‍යවත් මාත් මොනිදුන් සුවිශේෂක ධර්මයේ දෙසීමේ මහඟු වරයන් සැරසුසෙක් වේද. එතුමන් නිගන වූ ධර්මය නිසි අවබෝධයෙන් හදාරා ක්‍රිස්තුස් වහන්සේ අනුගාමී වන්නට ප්‍රවරම් බෙද මැනව. මේකදී භාෂාදාත්මන සමගිකම දෙවියන්ව සදාට වැඩ සිටිනාවුද රජකම් කරන්නාවුද වහන්සේගේ පුත්‍රයාණන් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පළමුවන දේව ප්‍රකාශනය පේදුරුතුමන් විසින් ලියන ලද පළමුවන හසුනෙන් කොටසකි. තවද තරුණේනි සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත් කමින් සැරසී සිටින්න. මන්ද දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහත් අයට කරුණාව දක්වන සේක. එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහිදී ඔබ උසස් කරනු පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න. උන්වහන්සේ ඔබ ගැන සලකන හෙයින් ඔබගේ හැම කරදරයක්ම උන්වහන්සේට බාර දෙන්න. සිහිසන් ඇතිව අවදිව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිලගනිම්දෝ හෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. ලොව පුරා සිටින ඔබගේ සහෝදරයන් එම දුක් කරදරවලටම භාජනය වන බව ඔබ දන්නා බැවින් ඔබගේ ඇදහිල්ලෙහි ස්ථීරව සිට යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ක්‍රිස්තුස් වහන්සේ මගින් ස්වකීය සදාතන තේජසට ඔබ කැඳ වූ සියලු වරප්‍රසාද දෙන දෙවියන් වහන්සේම ඔබ ස්වල්ප කලක් දුක්වින්ද පසු ඔබ සම්පූර්ණ කර ස්ථීර ශක්තිමත් පදනමක් මත පිහිටුවන සේක. උන්වහන්සේට සදහටම පරාක්‍රමය වේවා. ආමේන්. මේ ලුහුඬු හසුන
අපගේ විශ්වාස කටයුතු සහෝදරයෙකු වශයෙන් මා සලකන සිල්වානස්ගේ උපකාරයෙන් ලියා ඔහු අත ඔබ වෙත එවිමි. එසේ වන්නේ ඔබ ධෛර්යවත් කර මේ සියල්ල සත්‍ය දේව වරප්‍රසාදය බවට සාක්ෂි දෙන පිණිසය. එහි ස්ථීරව පිහිටා සිටින්න. ඔබ සමග තෝරා ගනු ලැබූ බබිලෝනියෙහි ඇති සබාතමෝ ඔබට ආචාර කරන්නීය. මාගේ පුත්‍ර මාක්ද එසේම ඔබට ආචාර කරයි. ප්‍රේම සිවීමකින් එකිනෙකාට ආචාර කරන්න. ක්‍රිස්තුස් වහන්සේට අයිති ඔබ සියල්ලන්ට සමාදානය වේවා. දේව වචනය මෙසේය. දෙවන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබේ පිළිතුර. ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. සමිඳුනි, ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි. ඔබේ තිරපෙම සදහටම පවතින බව මම ඒකාන්තයෙන්ම පිළිගනිමි. ඔබේ විශ්වාසවන්තකම අහසමෙන් තිරසර බව මම දනිමි. ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. අහෝ සමිඳුනි, ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස්තලය ගී ගයන්නේය. සුරලව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝය. සමිඳුන්ට සමකල හැකි කිසිවෙක් අහස්තලයේ ඇද්ද? දෙවිවරුන් අතර සමිඳුන්ට සමාන වනුයේ කවරෙක්ද? ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. සමිඳුනි, ගී ගයමින් ඔබ නමදින්නෝද? ඔබේ කරුණා ආලෝකයේ තුල හැසිරෙන්නෝද භාග්‍යවන්තයෝය. දවස පුරා ඔහු ඔබ අභියස ප්‍රීති ප්‍රමෝද වන්නෝය. ඔබේ දැහැමිකම ගැන වෙසසින් පසසන්නෝය. ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණ දෙනසේක. ඔබේ කරුණාවෙන් ඔබ අපට ජයත් කර දෙනසේක. ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. සුපුවත් ජයනද. අපි කුරුසේ යන ගැසනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරමු. මෙය ජුදෙවරුන්ට පැකිලීමකි, විජාතීන්ට ප්‍රලාපයකි. එහෙත් කැඳවීම ලත් ජුදෙවරුන්ටත් ග්‍රීක්වරුන්ටත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. වහන්සේ ඕනමතා ලෝපුරා ගොස් සකල සත්වයාට සුභාසන දේශනා කරන්න. අදහා බෞතිස්ම ස්ථාපනය ලබන තැනැත්තේ ගැලවීම ලබන්නේය. ඒත් නොහදහන තැනැත්තේ කවර වරද කරු යයි තීන්දුව ලබන්නේය. අදහන නැසුරු කොටගත් හාස්කම්මේය. ඔහු මාගේ නාමයෙන් යකුන් දුරු කරති, අමුතු භාෂාවලින් කතා කරති, සර්පයන් අතින් අල්ලා ගනිති. යම් මාර්ග විසක් බීවත් අන් කිසි අනතුරකට පත් නොවෙති. රෝගීන් පිටත් ලැබූ විට ඔහු සුවය ලබති වදාළසේක. මෙසේ ස්වාමින් වහන්සේ උන්ට කතා කළ පසු ස්වර්ගාරෝහණය වී දෙවියන් වහන්සේගේ දකුණු පස ආසන ගත්සේක. ඔහු නික්ම ගොස් සෑම තැනම දේශනා කළහ. ස්වාමින් වහන්සේ දවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් අතර සිදු කළ හාස්කම් මගින් ඒ දේශනය සහතික කර වදාළසේක. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පන්තු පිදීම.
සවරාලෙනි අතටොබී පාරගන්න සමිඳුනි හැමනිද හස මගේ සිතේ සියනුවන මනාපේ පිළිගනු මැන සියලුවේ සහෝදරවනි මගේ සහභාගයාගේ සියලු බල ඇති දෙවි ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපටත් තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයටත් ප්‍රයෝජනවත් වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනී භාග්‍යවත් මාක් මොනිදුන් නමදිමින් ඔබ වහන්සේට බැති පඬුරු පුදන අපගේ මේ ආඥා පිළිගනු මැනව. ඔබ වහන්සේගේ ශුද්ධ ස්වභාව තුළ ගැලවීමේ සුභාරංචිය පතල කිරීමේ මහඟු කාර්යය නිතිදින නොපිරිහෙලා ඉටු වීමට සලස්වනු මැනව. මෙකිද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. එය යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සිළු බාල ඇති සදා ජීවමාන දෙවි ස්වාමීනි අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කාලෙහිද සෑම තැනදී අප වහන්සේට ප්‍රතිපදීම සබවින්ම යෝග්‍යත්වය සාධාරණ ගැලවීමදායක කුමක් හේඳ ඇත වහන්සේ අපොස්තලවරුන් නැමැති පදනම මත ඔබ වහන්සේගේ ශුද්ධ ස්වභාව පිහිටුවා ඔබ වහන්සේගේ පරිශුද්ධතාවයේ සදා සලකුණ මෙන් පවතින පිණිස සියලු ජනයාට විමුක්ති මාර්ගය පාදා දෙන පිණිසද එම ස්වභාව අපට දානය කළසේක. එයින් සුරදුත සමූහා හා එක් වී බැති සිතින් යුතුව වහන්සේගේ ගුණ වනමින් නිරන්තරයෙන්ම වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. සවිශුද්ධය සවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ සවිශුද්ධය. ආසත් පොළොවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමිනේ වහන්සේ සැබවින්ම සවිශුද්ධය. සියලු සවිශුද්ධතාවයේ උල්පත වහන්සේමය. ඒ හීන වහන්සේගේ ආත්මයන් ඥාන භාවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාපට වායද සිටිමු. මෙසේ අදනුයේ මේ පඬුරු අපදේශ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරයත් බවට පත්වන සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙන පෙර පුපේරාගෙන වහන්සේට තුති පුදමින් කඩා සොකී ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. සමමයෙන් ගැන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මගේ ස්වාමී මගේ දෙවියනි රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සියම කුසලානද රැගෙන නැවත තුතිපදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. සමමයෙන් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූ දානන්තොත කිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පවකමාව සඳහා බුදේසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුන් ලබන්නේ. මාසී කිරීම පිණිස මෙසේද කරන්න. මගේ ස්වාමී මගේ දෙවියනි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උකුත් වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එයින් පියාණන් වහන්සේගේ මරණ දුතානද සිහිපත් කරමින් ජීවනදායක පුපේත ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටීමෙන් අපට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට සිත පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලේ පැතර පවත්නා වහන්සේගේ ශුද්ධ ස්වභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් ඇමති අපගේ පුදු පියාණන්ද මැල්කම් රංචිත් ඇමති අපගේ අගරද ගුරුතුමන්ද සහායක රද ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන්වන්නට සැලසුණු මැනව.
ඇසේගේ සියලු දෙනා සීකර ආඥා කරමු. කොරෝනා වසංගතයෙන් මේ මොහොතේ නැති වෙච්ච 1,98,118ක හැම ජනතාවම ස්වාමීන් වහන්සේගේ වත දැකීමේ වාසනාව ඉල්ලලා එයා වෙනුවෙන් අපි මැදිහත් වෙමු. තානේ බලාපොරොත්තු ඇති මේගේ අපගේ ආදර සහෝදර සහෝදරයන්ද වාස්ගේ දාන කම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර වාස්ගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට වුන් පිළිගත මැනව අප සියල්ලන්ට දාන කම්පා කළ මැනව භාග්‍යවත් දේ මාතාවන් වන කන්නේ මරියාවන්ද එතුමගේ දම්පතීන් වන ජුසේ මොනිතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන්හි වාස්ගේ කැමැත්තට කරමින් දිවි ගෙවූ සිරිෂදවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව තවදනා සමග වාස්ගේ ප්‍රශංසා කිරීමටද වාස්ගේ මහිමේ වර්ණනා කිරීමටද වාස්ගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දේවාව දාල මැනව දොත්මුතුත් දෙන්න උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි සුදාත්මයන් හා සමග එක්ව වැඩ වසන ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාහටමත් වේවා ආමේන්. ගැලවීම දායකයන් පනතෙන් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි ඉදිරියට මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේදීම එළවෙදිට වේවා. අපගේ දනදා භෝජනය අද ප්‍රදානය කළ මැනව. ප්‍රවර්ත කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි කමා කළ මැනව. අපස්සාවන්ට අස්වීමට අපිට ඉඩ නොදී අයහපත නමුම් දාගත මැනව. ස්වාමීනි සිළු අයහපත නමුම් දා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමයදන මෙද අපි ආයදිමු. විටවාසිගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම් පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වේ. අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාහටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ප්‍රදමි සෝකේ ශ්‍රාවකයන් අප තවදාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. වහන්සේ අපගේ පාපයන් නැත කබාස්ගේ සභාවේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට විශේෂයෙන් අපගේ ජීවිතය ඇතුළාන්තයට වහන්සේගෙන් පමණක් ලැබෙනා වූ සාමයද සමග දාන කරන්න කරුණා කළ මැනව. වහන්සේ සදාහටම වැඩ වසන සේක රාජකම් කරන සේක. ආමේන්. ජේසුට විතරක් දෙන්නට පුළුවන්. වෙන කිසිම කෙනෙකුට වස්තුවකට සම්පතකට තත්වයකට තානාන්තරයකට දෙන්න බැරි ඒ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කින කාර්යදායක සාමය පතමු. ඔබට සාමය වේවා. ලෝයි පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලෝයි පව් හරන දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලෝයි පව් හරන දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් ජීවමාන දෙවන් වහන්සේගේ පුත්‍රයාණන් නිශ්චිතාත්ම වහන්සේගේ සහයෝගයෙන් වහන්සේගේ මරණය මගින් වහන්සේ ලෝකේ ජීවමාන කළසේක. වහන්සේගේ ශරීර රුධිරාන භාවයෙන් මාගේ සෑම සියලු පව් වලින්ද සෑම හැපතින්ද මම මුදාගත මැනව. වහන්සේගේ අනපනත් සියල්ල නියලී සිටින සැලසුන මැනව. කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදෙන මැනව. දේවාජ බාලකයාණෝ එළලුවේ පව් දුරලන්නට වැඩියා වූ තැනන් වහන්සේ අජබාලකයන්ගේ භෝජනයට කැඳවීමලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය. ආත්මිකව දිවසප්සත් වහන්සේ ලබා ගැනීමේ ආශාව. අහෝ ජේසුනි මා උදෙසා ඔබ සැඟවී ඉන්නා ශුද්ධ මණ්ඩපයේ වෙතට මම හැරෙමි. අහෝ මාගේ දෙවියනි මම ඔබට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ ලබාගත නොහැකි බැවින් එහෙත් එන්න
ඔබගේ වරප්‍රසාදයේ සමගින් මා වෙත එන්න. මා හද පිරිසිදු කළ මැනව. එය ශුද්ධවන්ත කළ මැනව. මගේ හදවත ඔබගේ හෘදය විලසී සලකන්න. ආමේන්. බලන්න ලෝක අවසානයේ දක්වා සෑම කල්ම ඔබ සමග සිටිමි. සමිදානෝ වදාරණසේක. අපි ආඥා කරමු. සිළු බලති දෙවි ස්වාමීනි අපගේ ඇයදීම පිළිගැනීමට කරුණා කළ මැනව. ඔබ වහන්සේගේ පරිශුද්ධ පූජාසනයෙන් රැගෙන අප අනුභව කළ භෝජනය අප පරිශුද්ධ බවට පත් කරත්වා. භාග්‍යවත් මාක් මුනිඳුන් දෙසූ සුවිශේෂ දහමෙහි නොසැලී පැවතීමට එමගින් අපට ශක්තිය ලැබේවා. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සිළු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන්න සාමයත් වහන්සේගේ ආදරයත් තුළ ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ගේ ආදර ප්‍රමාන්තයනි හෙට ඉරිදා දවසේ උදෑසන 8 මාරට සිංහල පූජාවත් සවස 6ට ඉංග්‍රීසි පූජාවත් සිදු කරනු ලබනවා. උදෑසන 8 මාරට සිංහල පූජාව සවස 6ට ඉංග්‍රීසි පූජාව ඔන්ලයින් ඔබට බලන්නට හැකියාව තිබෙනවා. අවසාන ගීතිකාවට සහභාගී වෙමු. Lesin daru apge
අවැසිතා බලා ඉසම අපට නිති ලැබෙන දයාබර මාවේ ඉසම අපට නිති ලැබෙන දයාබර මාවේ Maria Regini Ma Dayabara Mave Dubale apte semna Saranavana Mave Bekalesin apavenuven දෙවිතුම හමුවේ මැදහත් වන අප ආදර දයාබර මාවේ මැදහත් වන අප ආදර දයාබර මාවේ Maria Regini Dubale apte semna saranavana mami නමෝ මරියනි ප්‍රපසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසෙහි ඵලවන් ජේසු ආශිර්වාද ලද්දාහුමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපදේසා දනුත් අපේ මරණ වේලෙහිදී ත්‍යාඥා කළ මැනවාමෙන් නමෝ මරියනි ප්‍රපසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසෙහි ඵලවන් ජේසු ආශිර්වාද ලද්දාහුමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපදේසා දනුත් අපේ මරණ වේලෙහිදී ත්‍යාඥා කළ මැනවාමෙන් නමෝ මරියනි ප්‍රපසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසෙහි ඵලවන් ජේසු ආශිර්වාද ලද්දාහුමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපදේසා දනුත් අපේ මරණ වේලෙහිදී ත්‍යාඥා කළ මැනවාමෙන් ජේසු නමෝ මරියනි ප්‍රපසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලවන් ජේසු ආශිර්වාද ලද්දාහුමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපදේසා දනුත් අපේ මරණ වේලෙහිදී ත්‍යාඥා කළ මැනවාමෙන් මගේ ආදර ප්‍රේමාන්තයනි ශුද්ධාත්මයන්වත් දකින තවත් රාත්‍රියකට අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ ශුද්ධාත්මයන්වම හොයන අත්දැකීමක් ජීවිතේ අපේ හැම දුබලකමක්ම ස්වාමීන් වහන්සේට බාර දීලා ජීවිතේ අපේ හැම දුබලකමක්ම ස්වාමීන් වහන්සේගේ පාමුල තියලා උන්වහන්සේට ජීවිතයේ අයිතිය දෙන්නට මෙසේ එකතු වෙමු. බැරිකම ස්වාමින් වහන්සේගේ තුරුලේ තියද්දී උන්වහන්සේගේ ප්‍රබලකමෙන් අපගේ ජීවිතය සන්නද්ධ කරන බව අයිති කරගමු. ඒ ආදරය තුළ රැඳෙන්නට ආලේප කරන්නට කියමු. සන්නද්ධ කරන්නට කියමු. මගේ හැඟීම ඔබ සතු වේවා. මගේ දැනීම ඔබ සතු වේවා. මගේ සිහිනය ඔබ සතු වේවා. ඔබ පමණක් ජේසු මා සතු වේවා. වහන්සේට ස්තුති ස්වාමිනි. මහිමය වේවා. නමස්කාර වේවා. හදලුයා ස්වාමිනි.
මාගේ හැඟීම ඔබ සතු වේවා මාගේ දැනීම ඔබ සතු වේවා මාගේ සීනය ඔබ සතු වේවා ඔබ පමණක් ජේසු මා සතු වේවා මාගේ හැඟීම ඔබ සතු වේවා සුදි ස්වාමීනි මාගේ දැනීම ඔබ සතු වේවා මහිම වේවා මාගේ සිහින ඔබ සතු වේවා ඔබ පමණක් ජේසු මා සතු වේවා මගේ ආදර ප්‍රේමාන්තයනි ඔබගේ දුබලකම ඔබගේ වැටීම ස්වාමීන් වහන්සේට බාර දෙන්න ඔබගේ බැරිකම ස්වාමීන් වහන්සේට බාර දෙන්න ඔබගේ කාලකන්නිකම ස්වාමීන් වහන්සේට බාර දෙන්න ස්වාමීන් වහන්සේට බාර දීලා ඔබගේ ජීවිතය උන්වහන්සේට හිස් කරන්න ඒ හිස් කිරීම තුළ ස්වාමීන් වහන්සේව අයිති කරගන්න උන්වහන්සේ අයිති කරගෙන උන්වහන්සේ තුළ විතරක් රැඳෙන්න මගේ ආදර ප්‍රේමාන්තයනි ඔබ ජීවිතේ වහගන්න තරමටම ඔබගේ ජීවිතය ඇත්තෙන් ඔබ ඈතට අරගෙන යනවා ඔබගේ ජීවිතේ හංග ගන්න ඔබ තවත් ඒ ප්‍රශ්නය ඇතුළට යනවා ස්වාමීන් වහන්සේම ඔබගේ ජීවිතය අත තියන්න උන්වහන්සේ ඔබව ස්පර්ශ කරන්න ඕන වෙනවා එනිසා ඔබ වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඒ අයිතිය දෙනවා සේම උන්වහන්සේට ඒ අයිතිය දෙන්න ස්වාමීන් වහන්සේ අද ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේට මහිමය වේවා ඔබ වහන්සේට ප්‍රශංසා වේවා නමස්කාර වේවා ස්වාමීනි හලෙලූයා ඔබ වහන්සේමයි ඔබ වහන්සේගේ ආදරයයි ඔබ වහන්සේගේ සෙනෙහසයි මගේ ස්වාමීනි මගේ වැටීම ඔබ සතු වේවා සුදි ස්වාමීනි මාගේ ගැටීම ඔබ සතු වේවා මාගේ අඳුරද ඔබ සතු වේවා ඔබ පමණක් ජේසු සතු වේවා මාගේ වැටීම ඔබ සතු වේවා මාගේ ගැටීම ඔබ සතු වේවා මාගේ අඳුරද ඔබ සතු වේවා ඔබ පමණක් ජේසු මා සතු වේවා ඔබ පමණක් ජේසු ඔබ පමණක් ජේසු මා සතු වේවා තිකරම කියන්න දෑත ස්වා ජේසු ආයිති කරගෙන සුදි කරන්න මගේ ස්වාමීන් වහන්සේ විවාසගේ ආදරයයි විවාසගේ සෙනෙහසයි ෂඩායි you are Yahweh, you are Yahweh, you are Jireh, you are Yahweh, Shama praise the Lord. It's your love, it's your anointing from heaven and sun, Lord. Praise the Lord, hallelujah, hallelujah, hallelujah. Vaske aadarai, vaske senasai mage swamini, vaske sumeva swamini. Hallelujah, 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 hallelujah. Suri swamini, vaske aadarai, namaskar veva swamini. Love you, Jesus. Vaske sumeva swamini. Nandri Yesuwe, kotinum kadavale, mahime paradum Yesuwe. Mage tætම කුරුසියේ සිර කරලා
මාගේ දෙපායම කුරුසියේ සිර කරලා මාගේ දිවියම කුරුසියේ යන කසලා ඔබ පමණක් ජේසු මා සතු වේවා සියලු දෙනාම කියන්නේ මාගේ ශිවමාන ස්වාමීනි කුරුසියේ සිර කරලා ක්‍රියා කරන්න ස්වාමීනි මාගේ දෙපායම ඒ වේදනාව තුළ ඔබ වහන්සේ වායිති කරගන්න ස්පර්ශ කරන්න මගේ ස්වාමීනි කුරුසියේ ගසලා ඔබ පමණක් ජේසු මා සතු වේවා නැවත කියමු අපි මාගේ දෑතම කුරුසියේ සිර කරලා ඔබගේ වේදනාව මුසු කරන්න මාගේ දෙපායම කුරුසියේ සිර කරලා මාගේ දිවියම කුරුසියේ යන කසලා ඔබ පමණක් ජේසු මා සතු වේවා ඔබ පමණක් ජේසු ඔබ පමණක් ජේසු මා සතු වේවා චමාන ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්න ස්පර්ශ කරන්න අපව ආලේප කරන්න ඒ ශදාග වලෙන් පුරවන් පසිර සුති ස්වාමීනි ශදායි Yahweh, Chuachira, Yoaire, Shamashala, praise the Lord, hallelujah, hallelujah. Vasque Senasai, Purna Tave, Magiswami answer, hallelujah, hallelujah. It's your love, it's anointing from heaven and sun, Lord. And Yesue, Port them Kadavale, by me, but Yesue, Masatuve. Upke duk kanda ma duk kanda veva upke maranaya ma maranaya veva up samagin ma tivi uttan vela ubai mamai Jesu ekam kenek veva upke duk kanda ma duk kanda veva වේදනාව මුසු කරන්න ස්වාමීන් වහන්සේ මරණය මා මරණය වේවා ශුද්ධාත්මයන් ඔය වේදනාව ඔබ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරනවා සමගින් මා දිවි උත්තාන වෙලා ඔබයි මමයි ජේසු එකම කෙනෙක් වේවා ඔබයි මමයි ජේසු එකම කෙනෙක් වේවා ඔබයි මමයි ජේසු එකම කෙනෙක් වේවා එකම කෙනෙක් වේවා එකම කෙනෙක් වේවා ජීවමාන Sudi Swamini Vasike Balai Vasike Ashirvadai Ishudadmani Vadinna Jesu ai Mabai Ekatana Karanda Karan Alip Karan Maki Swamini Vale Puravan Sudi Swamini Shudadmani Vadinna Bale Ragina Vadinna Abu Alip Puravan Sanada Karan Maki Swamini Alip Purava Idas Karan Memotkan Basar Sudi Swamini El Shaddai, Yahweh, Chuachira, Yoaire, Shamashalu. Praise the Lord. Hallelujah, 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 hallelujah. Sudi Swamini, hallelujah. Shuddhatmani, Premanteni, Ekama Yaknyavaka, Shuddhatman Aradhana Karamapi, Sanada Karan Kyan, Balagatu Karan Kyan, Shuddhatman Aradhana Karan, Mesangayama, Adabi Yaknyavakatuena.
මැදිහත්කමට යායකතු වෙන හැම කෙනෙක්වම අපවත් අපි හැම කෙනෙකුම ආඥාවෙන් සුදාත්මයන් රොස්සවන් ඒ තුළ ආලේපෙන් පිරවන්නට ස්වාමීන් වහන්සේට ස්පර්ශ කරන්න කියලා කියන්නේ සුදාත්මනේ වඩින්න බලයෙන් පුරවන් සනාද කරන්න මගේ ස්වාමීනි it's your love it's your anointing it's your mighty anointing El Shaddai Yahweh Shwajid එකම කෙනෙක් වේවා එකම කෙනෙක් වේවා සුදාත්මයන්ට ආරාධනා කරමු මේ වෙලාවේ නාසක වචනයේදී මහත් කඩුවක්සේ අයිති කරගන්න අපව ස්පර්ශ කරන්න සමිඳුනිය ඔබේ වචන ගලා එවනමු අප සමගි සබන ආශිර්වාද කරන මැන සමිඳුනි ඔබේ වචන ගලා එවන මොහොත අප සැමගේ සබන ආසිරි කරනු මැන සුදාත්මනි වඩින්න අප සැමගේ සබන ආසිරි කරනු මැන දෙවිදුනි ඔබේ සිත පහදා දෙන දෙතොල සුදතුම් වරම් ලැබ බලවත් කරනු මැන සුදතුම් වරම් ලැබ බලවත් කරනු මැන නමෝ මරියනේ ප්‍රසාද පුණවන්තේ ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරේන ආශිර්වාද ලද්දිය වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසු ආශිර්වාද ලද්දාහුමේ සාන්ත මරියනි දේවමෑණියනි පාපය අපදේසා දැනට අපේ මරණ වේලෙහිදී ත්‍යාගශා කරමනවාමේ නමෝ මරියනි ප්‍රතිසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරේන ආශිර්වාද ලද්දිය වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසු ආශිර්වාද ලද්දාහුමේ සාන්ත මරියනි දේවමෑණියනි පාපය අපදේසා දැනුත් අපේ මරණ වේලෙහිදී ත්‍යාගශා කරමනවාමේ නමෝ මරියනි ප්‍රතිසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරේන ආශිර්වාද ලද්දිය වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසු ආශිර්වාද ලද්දාහුමේ සාන්ත මරියනි දේවමෑණියනි පාපය අපදේසා දැනුත් අපේ මරණ වේලෙහිදී ත්‍යාගශා කරමනවාමේ නමෝ මරියනි ප්‍රතිසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරේන ආශිර්වාද ලද්දිය වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසු ආශිර්වාද ලද්දාහුමේ සාන්ත මරියනි දේවමෑණියනි පාපය අපදේසා දැනුත් අපේ මරණ වේලෙහිදී ත්‍යාගශා කරමනවාමේ නමෝ මරියනි ප්‍රතිසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරේන ආශිර්වාද ලද්දිය වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසු ආශිර්වාද ලද්දාහුමේ සාන්ත මරියනි දේවමෑණියනි පාපය අපදේසා දැනුත් අපේ මරණ වේලෙහිදී ත්‍යාගශා කරමනවාමේ නමෝ මරියනි ප්‍රතිසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරේන ආශිර්වාද ලද්දිය වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසු ආශිර්වාද ලද්දාහුමේ සාන්ත මරියනි දේවමෑණියනි පාපය අපදේසා දැනුත් අපේ මරණ වේලෙහිදී ත්‍යාගශා කරමනවාමේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හලෙලූයා හලෙලූයා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රේමාන්තයනි අද මාක්තුමාගේ මංගල්‍ය එතකොට මේ ශුද්ධාත්ම ආගමනයට සූදානම් වෙන අත්දැකීම තුළ ශුද්ධාත්ම ආගමනයට සූදානම් වෙන අත්දැකීම තුළ මාක්තුමාගේ මංගල්‍යයේ වචන ඒ කියන්නේ අපේ අරගනාව කියවීම වල වචන කියවීමේ ගලා යෑමෙන් පිට තමයි යන්නේ. අපි මේ දවස්වල ක්‍රියාපොත තමයි අත්දකින්නේ. එතකොට ක්‍රියාපොතත් එක්කයි අපි කටයුතු කරන්නේ. මේ දවස්වල අපි හවසට ෆිල්ම් එකක් බලනවා. ඒ ඇවිල්ලා AD Continuous කියන මූවි එක ඔන්ලයින් ඔබට ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. ඒක බලද්දී ලස්සනට ක්‍රියාපොත වෙන සිද්ධි ඒගොල්ලෝ
සම්ප්‍රදායත් එක්ක අරගෙන ඒ සිද්ධි සම්බන්ධ කරන හරි ඉන්ටරෙස්ටිං විදියට ඒක පෙන්නනවා. ඉතින් ඒක බලද්දි සහ ක්‍රියාපත කියවගෙන යද්දි හරි ලස්සනට ඒ කනෙක්ෂන් සම්බන්ධතාවයන් අරගන්නවා. ඉතින් ඒ ෆිල්ම් එකක දැන් ගොස්පල් එකේ සුවිශේෂය නැති කියවීම. ඒ කියන්නේ අපි කියන reading between lines කියන්නේ. ඒ සිද්ධි අතර තියෙන ගොඩාක් දේවල් ගොනු වෙන තැන් තියෙනවා. ඒවා හරි ලස්සනට මේ මූවි එකේ ෆිල්ම් එකේ පෙන්නනවා. ඉතින් මගේ ආදර ප්‍රේමන්තයනේ ඉතින් ඒකත් එක්ක ඒ අත්දැකීමත් එක්ක අර සාමාන්‍ය කියවීම් රටාවෙන් පිට වුණාට අපිට ලස්සනට සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රියාපොතේ අත්දැකීම කොහොමද ක්‍රියාපොතේ වගේම අද කතා කරන සුවිශේෂයත් එක්ක පළවෙනි කියවීමත් එක්ක කොහොමද මාක්තුමාගේ සිද්ධිය මේ ශුද්ධාත්ම ආගමනට සූදානම් වෙන කාලේ අපි පාවිච්චි කරන්නේ කියන එක. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමන්තයනේ මාක්තුමා ප්‍රධාන වශයෙන්ම පේදුරුතුමත් එක්ක ගොඩාක් සම්බන්ධව කටයුතු කරා. පේදුරුතුමත් එක්ක ගොඩාක් දරුව ඒක අද පළවෙනි කිය මගේ පුත්‍රයෙක් වැනි දරුවෙක් වැනි කියන වචනයත් එක්ක මාක්තුමා ගැන පේදුරුතුමා කතා කරන්නේ ඒ විදියට. ඉතින් මේ පසුබිමත් එක්ක අපි අයිති කරගමු පළවෙනි කියවීම. 1 පේදුරු 5:14 සිට අපි අත් දකින්නට සමා වෙන. 1 පේදුරු 5:5 සිට 1 පේදුරු 5:5 සිට වචනය අපි අයිති කරගන්නවා. අපි හැමෝම කියමු. තවද තරුණේනි කියන්න. තවද තරුණේනි සභා මූලිකයන්ට යටත් වන්න. සභා මූලිකයන්ට යටත් වන්න කියලා කියද්දි මගේ ආදර ප්‍රේමන්තයනේ ඒ කියන්නේ අද තරුණෙක් මට මැසේජ් එකක් එවලා තිබ්බා ෆාදර් මේ පාස්ටර් කතා කරලා කියනවා කතෝලික සභාව සහ ක්‍රිස්තියානි සහ කතෝලික අතර තියෙන සම්බන්ධතාවය මේක මොකක්ද කියලා අහලා මම නිකන් ඔන් කරලා බැලුවා. එතකොට ඒක සම්පූර්ණයෙන් මට අහන්න බැරි වුණා. නමුත් අහන්න වටිනවා කියන විදිහට මොකක්ද කියලා මට ඒ දරුවට උත්තර දෙන්න එක අහන්න ඕනේ. ඉතින් කතෝලික සහ ක්‍රිස්තියානි කියන තැන මගේ ආදර ප්‍රේමන්තිනි මතක තියාගන්න කතෝලික කියන වචනය බයිබලේ නැහැ. හැබැයි ක්‍රිස්තියානි කියන වචනය බයිබලේ තියෙනවා. ක්‍රිස්තියානි කියන වචනය ඒක මුල් කිතුණු සභාව ක්‍රිස්තියානි කියන වචනය දානවා. ඒතර කතෝලික කියන වචනේ බයිබලේ නැහැ. කතෝලික කියන වචනය පසුව තමයි ඇතුලේ. ඒතර රෝමානු කතෝලික කියලා කියද්දි මේ ක්‍රිස්තියානි ආගම රෝමයට ගිහිල්ලා රෝමයෙන් තමයි අද ප්‍රධාන කේන්ද්‍රස්ථානයේ විදිහට ගන්න රෝමය හරහා එක ව්‍යාප්ත වෙන්නේ. ඒතර රෝමානු කතෝලික කියලා කියන්නේ එතනට. එතකොට මගේ ආදර ප්‍රේමන්තනේ එතකොට ඒ තැනදී මුල් සභාව මොකක්ද? කැඩුණු තැන් කොහොමද? මොකක්ද කියන එක. ඒතකොට කෙනෙක් බයිබලයේ කතෝලික කියනකම හිව්වොත් කතෝලිකකම බයිබලයේ කියන එක බයිබලයේ තැනක් දකින්න බෑ ඔබට. හැබැයි මගේ ප්‍රේමන්තනේ පැහැදිලිවම පාප් වහන්සේ කියන තැන මුල්ම පාප් වහන්සේ පේදුරුතුමා කියන යථාර්ථය. ඒක බයිබලේ පුරාවනම තියෙනවා. ඊට පස්සේ මගේ ආදර ප්‍රේමන්තනේ එළිදරව් පොතෙන් පස්සේ ලියවිච්ච තැනක් නෑ බයිබලේ. ඒතර ඒ වගේම තෙසලෝනි වරුන්ගේ පළවෙනි ලිපිය තමයි මුල්ම ලිපිය නවගිවිස්ම ලිවිච්ච. ඒතර මේ ක්‍රිස්තු වර්ෂ 50න් පස්සේ ක්‍රිස්තු වර්ෂ 50න් පස්සේ ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 100 දැන් මේ අතර කාලය තමයි අද සම්පූර්ණයෙන් බයිබලේ ලියවෙන්නේ. දැන් බයිබලේ තව ලියවිච්ච මේ පොත්වලට අමතරව තව ලියවිච්ච ගුණාක් දේවල් තිබුණා. අපි කියනවා කැනන් එක කියලා. කැනන් එක කියලා කියන්නේ ඒ බයිබලයේ තියෙන පොත් ප්‍රමාණය තීරණය කරපු තැනක් සභාව තුළ. එතන මගේ ආදර ප්‍රේමන්තයනි බයිබලය කියන එක දේව වචනය කියන එක සහ මෙන්න මේ පොත් මේවයි ගන්න කියන එක සභාව තුළයි තීරණය කරේ. අතන මූල ධර්මවාදී සභාවල ප්‍රොටෙස්ටන්ත සභාවල ඒගොල්ලෝ මෙතන ප්‍රඥා සාහිත්‍ය ගන්නෙ නැහැ. බයිබලෙන් අපි ඔබගේ මගේ බයිබලේ මැද තියෙන පොත් ටික ඒගොල්ලෝ ගන්නෙ නැහැ. විස්ඩම් ලිටරේචර් කියලා අපි කියන්නේ. ඒක ගන්නෙ නැහැ. නමුත් කතෝලිකයන් පාවිච්චි කරන බයිබලේ විතරයි ඒක තියෙන්නේ. ඒතර දැන් මේ වගේ වෙනස්කම් ගොඩාක් එක යද්දී දැන් ප්‍රධාන සාධකයක් තමයි පාප් වහන්සේ මුල් පාප් වහන්සේ පේදුරුතුමා කියන එක. මුල් පාප් වහන්සේ පේදුරුතුමා. ඒතර පේදුරුතුමාගෙන් තමයි ඊට පස්සේ පේදුරුතුමාගෙන් නායකත්වයේ යන්නේ කාටද කියන එක. බයිබලයේ ලියවෙන්නේ නැහැ. හැබැයි සභා සම්ප්‍රදාය තුළ ඒක තියෙනවා. ඒ සම්ප්‍රදාය තුළ ඊළඟට කවුද පෙළ ගැස්මක් එක්ක හරියටම
ඒ පාපහන්සේගෙන් පේදුරුතුමාගෙන් ඊළඟ කෙනා පත් කරන එක ඊළඟ මේ පෙළ ගැස්ම කාටත් ප්‍රශ්න කරන්න බැරි පැහැදිලි පෙළ ගැස්මක්. ඒක ගැප්ස් තිබ්බේ නැහැ. හැම වෙලාවෙම එයාගේ සක්සස් ඊළඟ ඊට පස්සේ එන කෙනාව එයා පත් කරලා වෙලා තියෙනවා. ඒතර ඒ පත් කරන ඒම තුලයි රෝමයට ක්‍රිස්තියානි ආගම යන්නේ. රෝමානු කතෝලික කියන කෙතනින් හැදෙන්නේ. හැබැයි අර සභා සම්ප්‍රදාය තුල පැවතිච්ච තැන කාටවත් අත තියන්න බෑ. ඉතින් ඔතනදී මොකද වෙන්නේ? මගේ ආදර ප්‍රේමන්තයනි සභාවේ අන්ධකාර කාලයක් අඳුරු යුගයක් කියලා දෙයක් තියෙනවා. ඒක ඔබ මම අපි හැමෝම විශ්වාස කරනවා. අපි දකිනවා ඒක. විශ්වාස කරනවා නෙමෙයි අපි දකිනවා. ඒක සභාව ඉතිහාසයේ අඳුරු යුගයක්. කියන්නේ මහා වැරදි ගොඩාක් සභාව වැරදි ගොඩකට යනවා. සක්‍රමෙන්ත විකුණනවා. තේරුණාද කියන අකටයුතුකම් කියන්නේ සභාවට බලය ඇවිල්ලා. ඒ කියන්නේ ස්ටේට් රිලිජන් එකක් උනායින් පස්සේ. එතකොට ඒකේ බලයත් එක්ක බලය සල්ලි කියනක සභාව විකෘති කරලා අබ්බගත කරපු කාලයක් තිබුණා. දැන් ඒ වගේ කාලයක තමයි දෙවියන්වහන්සේ අසිසිය ෆ්‍රැන්සිස් තුමාලා වගේ චරිතය වන්නේ දිලුදු කමේ ලස්සනත් එක්ක සභාව ආයි ට්‍රැක් එකට ගන්න. ඊට පස්සේ තමයි මොනාස්ටිසිසම් ඒ කියන්නේ ඔය ෆ්‍රැන්සිස් තුමාත් එක්ක තාපස නිකායන් එක ඒ සභාව වෙනම පැත්තකට අරගන්නවා. ඒ වගේ සභාව තුල උන්වහන්සේ රිවයිවල්ස් එක කාලවල ප්‍රබෝධයන් ඇති කරනවා. ඒක යථාර්ථයක් මගේ ප්‍රේමන්තනේ. හැබැයි කතෝලික මුල් සභාව කියන එක නොකැඩී නිකලල්ව ඉස්සරහට ගිය තැන. ඒතර දැන් සභා ශ්‍රේෂ්ඨයන්ට කීකරු වෙන්න කියලා කියන්නේ. මේ කීකරුකමත් එක්ක ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා මූලධර්මවාදී සභාවලට. ඒතර සභාව තුළ ශ්‍රේෂ්ඨයන්ගේ අඩුපාඩු අඩලුහුඩුකම් වැරදි ගොඩාක් දකිනවා. වැරදි ගොඩාක් දකිනවා. තේරුණාද? ඒක හැබැයි වැරදි ගොඩාක් දැක්කම අපි විශ්වාස කරනවා ස්වාමින් වහන්සේ පත් කරපු නායකයා කියන එක. ඇයි පේදුරුතුමා තුළ අඩුපාඩු තිබෙන්නේ නැද්ද? පේදුරුතුමා කොච්චර වැරදි කරපු කෙනෙක්ද? පේදුරුතුමා ඊට පස්සෙත් මගේ ප්‍රේමවන්තයනි අපි දකිනවා ක්‍රියාපොතේ අපි දිගටම කියවගෙන යද්දි දකිනවා පවුලතුමා පේදුරුතුමාට කෙලිම චැලෙන්ජ් කරනවා. ඒ කියන්නේ කොර්නෙලියස්ගේ සිද්ධියේදී මේවා ක්‍රියාපොත කියවද්දි බර තේරෙයි කොර්නෙලියස්ගේ සිද්ධියේදී ඒ කියන්නේ ජුදා කිතුණුවන් ග්‍රීක කිතුණුවන් ජුදා කිතුණුවන් කියද්දි මගේ ආදර ප්‍රේමවන්තයනි ඒ කියන්නේ ජුදා ජාතිකයන් බෞතිස්ම ස්ථාපනය ලැබුවම ඒක ජුදා කිතුණුවන් හැබැයි පේගන්ස්ලා අන්‍ය ආගමිකයන් බෞතිස්ම ස්ථාපනය ලැබුවෙන් පස්සේ ඒගොල්ලෝ ජුදා කිතුණුවන් නෙමෙයි. ඒතකොට ඒගොල්ලෝ චර්මච්ඡේදනය කළා තිබ්බේ නැහැ. හැබැයි කිතුණුවන් වුණා. එතකොට සමහර තැන්වල සභාවේ ප්‍රශ්න වුණා. ඒගොල්ලෝ චර්මච්ඡේදනය කරලා නැති නිසා ඒගොල්ලෝ කිතුණුවන් වෙන බෞතිස්ම ස්ථාපනය කොහොමද බලංගු වෙන්නේ කියලා. ඒතකොට ඒ වගේම ඒ ජුදා සම්ප්‍රදාය තුළ ඒ කියන්නේ වෙන ජාතියක වෙන ආගමක අයත් එක්ක කිසි සම්බන්ධකමක් තියන්නේ නැහැ. ඒගොල්ලෝ කන කායම කන්නේ නැහැ මගේ ප්‍රේමන්තයනි. මේ ජුදා කිතුණුවන් සහ මෙතන සභාවේ ප්‍රධාන බෙදීමකදී පේදුරුතුමාට දර්ශනයක් දකිනවා. පේදුරුතුමාට දර්ශනයක් දෙනවා හැම ජාතියකම සත්තු ගොඩාක් ඉන්නවා ඒක කන්න කියලා. පේදුරුතුමා දර්ශනයක් දකිනවා කොර්නෙලියස්ගේ ගෙදරට ගිහිල්ලා කෑම කන්න කියලා. එතනින් තමයි අන්‍ය ජාතිකයන්ට ජුදා නොවන අන්‍ය ජාතිකයන්ට මේ ආගම යන්නේ. දැන් ඒ තැනදී මගේ ප්‍රේමවන්තනි පේදුරුතුමා එක තැනකදී කෑම කනවා තව තැනකදී ඒ බෙදීම ඇති කරන පවුලතුමා කෙලිම පේදුරුතුමාට බනිනවා මගේ ප්‍රේමවන්තනි. එතකොට ඒ වගේ තැන්වල පේදුරුතුමාගේ අඩුපාඩු ගොඩාක් තිබුණා. ප්‍රශ්න ගොඩාක් තිබුණා. සභාව කියන්නේ ඔබ මට නේ මගේ ප්‍රේමවන්තනි. ඔබ මගේ ජීවිතේ කොච්චර දුර්වලකම් අඩුපාඩු එක්කද යන්නේ. හැබැයි ඔතොරිටි එකක් තියෙනවා. ඔතොරිටි එකක් තියෙනවා. ඉගැන්වීම සම්බන්ධව පරිපාලනයත් එක්ක ඔතොරිටි එකක් තියෙනවා සභා ශ්‍රේෂ්ඨයාට. ඒකෙන් අදහස් කරන්නේ නැහැ. දැන් මෙතන මාත් එක්ක ඉන්න පුංචි ටීම් එක. මට වඩා 10 ගණනකින් ඒගොල්ලෝ හොඳයි සමහර පැතිවල. තේරුණාද කියන එක? හැබැයි මමයි ස්වාමිනේ. ඒතර මම තමයි පාපොච්චාරණය අහන්නේ. මම තමයි මගේ පූජාව තියන්නේ. ඒතර එතනට මගේ අඩුපාඩුවක් අදාළ වෙන්නේ නැහැ මගේ ප්‍රේමන්තයනි. ඒක තමයි ශ්‍රේෂ්ඨයාට කීකරු වෙන්න කියන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනි සභා මූලිකයන්ට යටහත් වෙන්න. සමහරවිට යාලා කරන දේ කරන්න එපා. පේදුරුතුමා ස්වාමීන් වහන්සේ කිව්ව එකයි පරිසිවර නායක පූජකයෝ උගන්වන දේ කරන්න. හැබැයි කරන දේ කරන්න එපා. ජීවිත සාක්ෂියක් නැහැ. හැබැයි යාලට තියෙනවා ඒක එයාගේ ප්‍රශ්නයක්. ඒක දෙවියන්වහන්සේත් එක්ක එයා බලාගන්නේ. හැබැයි කීකරු වෙනවා කියන එක. මගේ ආදර ප්‍රේමන්තනි ඔබගේ මගේ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම ඉල්ලන දෙයක්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා මගේ ආදර ප්‍රේමන්තනි දැන් සභා මූලිකයන්ට යටත් වන්න පළවෙනි වචනේ කියන්නේ ඒමයි. සභා මූලිකයන්ට යටත් වන්න ඇයි යටත් වෙන්නේ?
එයාට තියෙන බයක් හින්දා නෙමෙයි. ඒ පුද්ගලයා නිසා නෙමෙයි. එයාව පත් කරන්නේ ස්වාමින් වහන්සේ නිසා මගේ ප්‍රේමාන්තනි. ස්වාමින් වහන්සේ නිසා එයාව පත් කරනවා නම් ඔබ එයාට යටත් වෙනවා කියන එක ඔබගේ යුතුකමක් වෙනවා. ඒක උනාසේ එපිස 5 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තියේ පැහැදිලිවම කතා කරලා කියන්නේ. එපිස 5:21 උනාසේ ඔබට මට කතා කරලා කියන වචනය. වචනේ කතා කරලා කියනවා එපිස 5:21 ක්‍රිස්තුස් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වෙන්න. එතකොට මොකද කියන්නේ? ගෞරවය ජේසුට ඇති ගෞරවය නිසා යටත් වෙන්න. මේක මේ පුද්ගලයාත් එක්ක තියෙන ගනුදෙනුවක් නෙමෙයි. ජේසුත් එක්ක තියෙන. ඔබ විශ්වාස කරනවා නම් ඔබ ඒ පුද්ගලයා පත් කරේ ස්වාමීන් වහන්සේ කියලා. ඇයි සාවුල පත් කරේ ස්වාමීන් වහන්සේ නෙමෙයිද? සාවුල පත් රජකමට පත් කරේ ස්වාමීන් වහන්සේ. ජුදාස් තෝරගත්තේ ස්වාමීන් වහන්සේ නෙමෙයිද? ස්වාමීන් වහන්සේ. ඒතර භාණ්ඩාගාරයේ බාර වෙලා තිබෙ ජුදාස් නෙමෙයිද? ජුදාස් තමයි මගේ ප්‍රේමය. ඒතර අනිත් අය සල්ලි ඉල්ලන්න තිබ්බේ යාගෙන් නෙමෙයිද? යාගෙන් තමයි මගේ. ඒක ජේසු පත් කරපු තැන. ඒ තමයි කාර්යය. ඒකෙන් අදහස් කරන්නේ ඒ පත්වීම හරහා ස්වර්ගයේ ලොකු තැනක් හම්බෙයි කියලා. බලාගෙන ඉන්න. ඒව අදාළ නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේගේ පත්වීම තුළ ඔබ ඒ පුද්ගලයාට යටත් වෙනවා කියන එක කීකරු වෙනවා කියලා ජේසු නිසා කීකරු වෙනවා කියන එක හරි ලස්සන තැනක්. ඒකයි උනාසේ කතා කරලා කියන්නේ මගේ ආදර ප්‍රේමන්තනේ මේක මේ තැන මේ කීකරුකමේ සබාව තුළ මේ කීකරුකමක් තියෙනවා හරි ලස්සනට. ඒ කියන්නේ මගේ ශ්‍රේෂ්ඨයා මට මොනවාරි කියද්දි දැන් මට ඉනවා ඩීන් කෙනෙක්. දැන් මේ කොළඹ අපි ඉන්න ප්‍රදේශයේ ඩීන් ඒ ඩීන් පියතුමා අපිට කතා කරනවා අපි මෙහෙවනවා මග පෙන්වීමක් දෙනවා මගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර් එනවා මග පෙන්වනවා ඊට පස්සේ මේ කලාපයේ බාර පියතුමෙක් ඉන්නවා ඊට පස්සේ රදගුරුතුමා ඉන්නවා කාඩිනල්තුමා ඉන්නවා මගේ ආදර පියමන්තිනේ ඊට පස්සේ පාපවංශ ඉන්නවා මේ ශ්‍රේෂ්ඨයන්ගේ යටතේ තමයි මම ඉන්නේ ඒත් ඔබ මගේ යටතේ ඉන්නේ ඒතකොට ඒ හැම තැනක්ම සභාවේ ශ්‍රේෂ්ඨයෙක් කියලා දෙයක් තියෙනවා ඒතකොට එතන කීකරුකමක් ස්වාමීන් වහන්සේ දැන් මේ සභාව ඇතුලේ මේ කීකරුකම ලස්සනට තියෙනවා. ඒ මෙහෙම පොඩි ට්‍රැක් පයින් තැන් තිබුණාට. මුරණ්ඩුකම් ආඩම්බරකම් එක්ක උද්දච්චකම් එක්ක මගේ ප්‍රේමාන්තනේ. හැබැයි ඒ තැන්වලදී ස්වාමීන් වහන්සේ හරි දයාබරව කියනවා සභාව ඇතුලේ මේ කීකරුකමට තේරුම මොකක්ද? හේතුව මොකක්ද? ඒ හේතුව තමයි මගේ ආදර ප්‍රේමාන්තනේ. ජෝම්තුමාගේ සුවිශේෂයේ ජෝම්තුමාගේ දෙවනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය අපිට පෙන්නනවා. සභාව තුල මේ කීකරුකම කොහොමද තියෙන්නේ කියන එක. උන්වහන්සේගේ මෑණියෝ කියන්නේ උන්වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් නමතා මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුවද කරන්නයි කිය. කොයි දෙයක් වුවද කරන්නයි කිය. දැන් මගේ ආදර ප්‍රේමන්තනේ මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුවද කරන්න. ඒ කියන්නේ කියන ඕනෑම දෙයක් කරන්න. කියන ඕනම දෙයක්. ඒ කියන්නේ ඒක එන්නේ අම්මගෙන්. ඒ කියන්නේ තර්කානුකූලව හිතලා හරියද කියන්නේ මේක කොහොමද කියලා කොච්චර තර්කානුකූල බුද්ධියට ගෝචර වෙනවද නෙමෙයි කියන ඕන දෙයක්. ඒකයි මිදිරස මදි වෙලා තියෙද්දි වතුර භාජන 6ක් පුරවන්න කියන්නේ. කකුල් හොදන වතුර භාජන පුරවන්න කියද්දි එයා පුරවනවා කීකර වෙලා. ඒ තැනට එන්නේ අම්මා එයාලත් එක්ක හිටිය නිසා. මගේ ආදර ප්‍රේමන්තනේ මේක හරි ලස්සනට අපි දකිනවා ජෝම්තුමාගේ සුවිශේෂයේ ජේසු දර්ශනය වෙන තැනදී ජේසු දර්ශනය මේ සභා නායකත්වය කියන දෙයට සභා නායකත්වය කියන දෙයට පේදුරුතුමායි අනිත් ශ්‍රාවකයයි ජෝම් 24 වෙනි වගන්තිය දෙදෙනාම එක්ව දිවෝය කියන්න දෙදෙනාම එක්ව දිවෝය පේදුරුතුමායි අනිත් ශ්‍රාවකයයි ඒ තමයි ජෝම් කියලා කියන්නේ අනිත් ශ්‍රාවකයා පේදුරු පසු කර දිවගොස් පේදුරු පොඩ වයසයිනේ තේරෙනවද පේදුරුතුමා පහු කරගෙන අරයා කොල්ලා ඉතින් එයා දුවගෙන යනවා දිවගොස් මොකද වෙන්නේ පළමුවෙන් සෝහන් ගෙට පැමිණ නැමි බලා සීන් හන රෙදි එහි තිබුණ බව දිටියේ ඒත් ඔහු ඇතුළට නොගියේය ඇයි ජේසු කියලා තිබ්බා මේ තමයි නායකයා මෙයාට තමයි මගේ අතට බාර දෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨකම ඒ නායකත්වයට ගරු කරනවා මගේ ප්‍රේමන්ත. ඇත්තටම මේ ගෝලයා පේදුරුට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නවා. ජේසුගේ පපුවට හේතු වෙලා ඉන්නේ යන්නේ. ජෝම් 13:23 පපුවට හේතු වෙලා ඉන්නේ පේදුරුතුමා එයාට තමයි සංඥා කළා කියන්නේ. මේ අහන්න කවුද කියලා මේ පාවා දෙන්නේ කවුද? ඒ කියන්නේ පේදුරුතුමා දැනගෙන හිටියා ජේසුත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් තිබුණා එයාගේ.
ඊට පස්සේ ඒගොල්ලෝ තිබේරියස් මුහුදේ ඉන්නේ නැද්දි මාළු අල්ලන වෙලාවේ මාළු ගොඩාක් අහුවුනාම දකුණු පැත්තේ දැල දාන්න කියලා කියද්දි මාළු අහුවෙච්ච වෙලාවේ ඒගොල්ලෝ තමයි කියන්නේ අර ස්වාමින් වහන්සේ කියලා. පේදුරුතුමා නෙමෙයි දකින්නේ. ඊට පස්සේ පේදුරුතුමා පැනලා පීනගෙන යන්න උනාස ගාවට. මගේ ආදරේ පේදුරුතුමාගෙන් තමයි හැබැයි අහන්නේ. හැමෝටම වඩා මට ආදරෙයිද මගේ බැටළුවන් පෝෂණය කරන්න. එතන මේ නායකත්වය හයරාකි කියන එක ජේසු ලස්සනට පත් කරන තැන. ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? මගේ මානයත් එක්ක ආඩම්බරයත් එක්ක මම පුත්කලයා දිහා බලන්නේ. පත් කරපු ස්වාමීන් වහන්සේ දිහා නෙමෙයි මගේ ප්‍රමාදෙන්නේ. ඒ පුත්කලයා දිහා බලද්දී පුත්කලයාගේ යකා මොකද කරන්නේ? පුත්කලයාගේ අඩුපාඩු ගොඩාක් ඔබ පෙන්නලා ඔබ ඊට වඩා හොඳයි ඔබ තමයි හරිතර කියලා මගේ ආදර ප්‍රමාදෙනි ඒත් කියන්නේ එහෙම තැනක ඔබ පහත් කරනවා. අපි හැමෝම පැරිස් ප්‍රීස්ලා යටතේ හිටපු අය. ශ්‍රේෂ්ඨ යටතේ හිටපු අය. අද පැරිස් ප්‍රීස් කෙනෙක් වුණාට මගේ ප්‍රමාදෙනි. ඉතින් ඒ කාලේ පඬිතුකමත් එක්ක හැමතිස්සෙම දැක්කේ නිකන් එයා වැරදි වගේ. කාටවත් කියන්න එපා නේ. එහෙම තමයි හිතුනේ. තේරුණාද කියන එක? අප්පෝ මේ මොකක්ද දන්නේ? අඩුපාඩු ගොඩාක් දැක්කා මගේ ප්‍රමාදෙනි. හැබැයි ඉතින් හොඳ වෙලාවට ස්පිරිචුවල් ඩිරෙක්ටර් කෙනෙක් හිටියානේ. ඒ වෙලාවට ස්පිරිචුවලි කණින් අල්ලනවා. තේරුණාද කියන එක? මෙහෙම නෙමෙයි ස්පිරිචුවලි කණින් අල්ලලා ඒ කියන්නේ අහනවා මගෙන් කීප වතාවක් මහලා තිබා. ඒ කියන්නේ වාට තමයි ආලේපේ තියෙන්නේ. ඒ ෆාදර් ආලේපේ නැහැ. ඉතින් එහෙම වුණාම කොා කියලා ආපහු හැරිලා එනවා. ඉතින් ගන්න දෙයක් නැහැ විලැජ්ජාව පණ යනවා. ඒ වගේ දේවල් කිව්වෙන් පස්සේ. ඇත්තටම ඒ වගේ එන ආඩම්බර උද්දච්චකම් ඇතුලේ තිබුණා මගේ ප්‍රමාදෙනේ. ඒ කියන්නේ අපි නියමට දේශනා කළ මිනිස්සු අපේ වටේ එද්දි පොඩි ෆාදර් මාරයි කියාගෙන එද්දි මගේ ආදර ප්‍රමාදෙනේ. එදම නිකන් පිම්බුණා. බුරු කියන්න ඕනේ නැහැ. ඒ වලින් ජීවිතේ අත්දැකීම් ලැබලා තමයි අද මෙතනට ඉන්නේ. අදටත් ඒ කරෙක්ෂන් එක ඕනේ. ඒ නිසා හැබැයි ස්වාමින් වහන්සේ තුල කීකරුකම උගන්වුවායින් පස්සේ අම්මත් එක්ක ඉඳලා කීකරුකම උගන්වුවායින් පස්සේ හරි දයාබරව ඒ කීකරුකම තුල අද සමහරලාට එදා දැක්ක අසාධාරණකම් එදා දැක්ක ඒ අස්ථාන චෝදනා අද ස්වාමින් වහන්සේ පුදුමාකාර විදියට අද පාවිච්චි කරනවා. හරිම ලස්සනයි මගේ ප්‍රමාදය. හැම සිද්ධියක්ම ස්වාමීන් වහන්සේගෙන් බාරගද්දී ඒ කීකරුකම හරහා ඒ අසාධාරණ කීකරුකම හරහා ස්වාමීන් වහන්සේ පුදුම ලස්සන අත්දැකීමකට අද අරන් ඇවිල්ලා තියෙනවා. මගේ ආදරේ ප්‍රමාදේ මගේ ජීවිතේ ඇත්තටම මම උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ කීකරුකම සමහර හිතෙන් බැන කැමැත්තෙන් නෙමෙයි හිතෙන් බැන කීකරුනේ. හැබැයි වෙන කරන්න දෙයක් නැහැ. කීකරු වෙන්න ඕනේ කියන එක ඇතුලේ මුකුත් පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඇයි මම කීකරු වෙන්න ඕනේ කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි කියන නිසා, ජේසු නිසා කීකරු වෙච්ච තැන තිබුණා. එක තැනකදීවත් මට අකටයුත්තක් වෙලා නැහැ මගේ ප්‍රමාදයෙන්. ඒ වෙලාවේ ලොකු අසාධාරණයක්, ලොකු චෝදනාවක්, වැරදි දෙයක් කවුරු හරි කොහේ හරි කියපු තැනක් වැර විදිහට තේරුම් අරගෙන මගේ ආදර ප්‍රමාදයෙන් හැම දෙයක්ම ස්වාමීන් වහන්සේට ආපතට පෙළුවා. ඒක මගේ ජීවිතේ උනාසේ පුදුම කඩපු තැන. ඒ මුලින්ම මගේ ජීවිතේ ශ්‍රේෂ්ඨයාට කීකරු වෙනවා කියන තැනදී මුලින්ම ස්වාමීන් වහන්සේ මාව කඩපු ලස්සන අත්දැකීමෙන් මම ඊළඟ වචනට යනවා. මට මතකයි මම 1995 තමයි සෙමිනේරියට ගියේ. පුංචි සෙමිනේරියට. සෙමිනේරිය ගිය වෙලාවේ ඉතින් අපිට තියෙනවා මම O level කරලා ගියායින් පස්සේ A level සෙමිනේරිය කරන්නට ඕනේ. ඒගොල්ලෝ දෙන සබ්ජෙක්ට් ආර්ට් සබ්ජෙක්ට්ස් කරන්නට ඕනේ. ඊට පස්සේ national seminary entrance exam කියලා NSC exam කියලා තියෙනවා. ඒකට withdrawals තියෙනවා. ඒ withdrawals පාස් වුණාම national seminary entrance exam එකට අපි කැන්ඩි seminary එකට යවනවා. එතනින් පාස් වුණාම තමයි කලුතර යන්නේ. ඉතින් මේක අපි ජීවිතේ ලොකු පිම්මක්. ඉතින් මොකද වෙන්නේ? මගේ ආදර ප්‍රමාන්තයනේ මට මතකයි ඒ entrance exam එකේ withdrawals paper එකට ටීචර් කෙනෙකුයි සිස්ටර් කෙනෙකුයි දෙන්නෙක් papers හදුවා අපිට දුන්නා. ඉතින් වයසක ටීචර් කෙනෙක් හිටියේ. ඉතින් මොකද වෙන්නේ? සිස්ටර් තමයි ගොඩාක් ස්ට්‍රික්ට් හිටියේ. ඉතින් ටීචර් හොඳයි. ඉතින් ඒ ලකුණු බැලන්ස් කරලා යන්න පුළුවන් මට්ටමේ තමයි මමත් හිටියේ. ඉතින් මොකද වෙන්නේ? මට මතකයි අද වගේ මම ලියපු ලියුම ඒක තිබුණේ ඔෆිෂියල් ලෙටර් එකක් ලියන්න. මගේ සහෝදරිය ඒක තිබ්බේ එහෙමයි සහෝදරිය පිටරට ගිහලා නැති වෙලා එයාව හොයලා දෙන්න ඒජන්සි එකට ලියුමක් ලියන්න කියලා.
ඉතින් ඒජන්සි එකේ ලියුම මගේ තාම මගේ ජර්නල් එකේ තියෙනවා. මට මේක කියන්න ආවේ නැත්නම් මම ලියුම අරන් එනවා. ඉතින් මොකද වෙන්නේ ඒකේ ඉතින් මම ලියුම ලියලා ලියුමට වෙලා තිබුණා තඩ බඩ ගාලා ඒජන්සියේ නමක් දාලා මම ලියුම ලිව්වා. ලියුම ලියලා මගේ ප්‍රේමාන්තේනේ පේපර් එක දුන්නා. ලකුණු වෙන කාලෙද්දි මගේ අනිත් ළමයිගේ ලකුණු ආවා මගේ ලකුණු ආවේ නැහැ. මම මතකයි අද වගේම for the Bonnie දයාබර රෙක්ටර් කෙනෙක් මම ස්ටඩි හෝල් එකකින් නැති පිටිපස්සෙන් තට්ටු කරලා එන්නේ ඔෆිස් එකට. ඔෆිස් එකට එනවා කියන්නේ මම ඉතින් කකුල් මැන්ඩලින් ගහනවා. රෙක්ටර්ගේ ඔෆිස් එකට යනවා කියලා කියන්නේ. ඉතින් ඒ වෙලාව මම දැන් මාරාන්තික බය ගියා මොකක් කරේ අවුලක් තමයි කියලා. ඊට පස්සේ මෙහෙම ෆාදර් පේපර් එක තියාගෙන ඉන්නවා. පේපර් එක තියාගෙන ඉඳලා ඇහුවා what did you write for the letter කියලා. මම කිව්වා මම විස්තර කිව්වා. you don't know anything no? මම කිව්වා දන්නේ නැහැ. you don't know you can cheat me but then you can't cheat God. මාවරවට්ටන්න පුළුවන් දෙවියන් රවට්ටන්න බෑ. මම දැන් හිතෙන්නේ නැහැ මොකක්ද කියලා. ඊට පස්සේ මගේ ලියුම මෙහෙම පෙන්නලා මම මේ ලියුම පේපර් එකේ පෙන්නනා ඒජන්සි එකට දාපු නම පෙන්නනවා ප්‍රේමාන්තේ. ඒජන්සි එක දැන් මට උතන මතක් වුණේ ඒජන්සි එකේ නමක් නේ ඉතින් ඕන එකක් දාන්න පුළුවන් නේ. ඉතින් මට ආව නම මම අකුරු මාරු කරලා බ්ලොක් ලෙටර්ස් එකේ නමක් දැම්මා. බලන්ති ෆාදර් කියනවා මම දන්නේ නැහැ. ෆාදර් කියනවා ඒක අසභ්‍ය වචනයක් කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ. මාව තරුවිසි වුණා. ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ෆාදර් එක කියන්න තරම් ලැජ්ජයි. ෆාදර් එක කිය ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි බලන්න කිව්වා. ඩික්ෂනරි නෑ. ඒක ෆාදර් කිව්වේ නෑ එච්චර ජරා වචනයක්. ඊට පස්සේ කියලා ලොකු එකේ බලන්න කියලා. ෆාදර් දොර වහගෙන ගියා. මම ඩික්ෂනරි කියලා බලද්දි තන්නි කර ජරා වචනයක්. දැන් මාව උඩ කියලා බිම් වැටුණා. මොකක්ද මේ කරන්න කියලා. මගේ ආදර ප්‍රේමන්තින ඉවරයි. ටීචර්ස්ලාට මෙහෙම අසභ්‍ය වචන ලියනවා කියලා. තාන්න චෝදනා මාව සැක් කරා. මාව තිබ්බා. ඊට පස්සේ අනිත් කට්ටිය ඔක්කොම සෙමිනරි ගියා. මම අවුරුද්දක් ඔබ්සර්ව් කරන්න කියලා තියාගත්තා. මට හිතා ගන්න බෑ. ඒ තන මට හිතුණා මගේ ප්‍රේම ඔක්කොම තමලා ගහලා යනවා. මේ මොන විකාරයක්ද මේ කියලා ෆාදර්ත් එක්ක ආගියු කරගන්නවා කියලා. නමුත් මගේ ආදර ප්‍රේමන්තේනි මම කොහොම හරි එක කට්ට කෑවා. කට්ට කාලා මගේ පන්තිය මට මිස් වුණා. මම එතනින් තමයි මගේ ජීවිතේ අලුතෙන් පටන් ගත්තේ. ඊට පස්සේ මම තනිය වුණා. මම තනියම වෙනම අර රැල්ල පන්තිය කැඩිලා මම වෙනම තැනක ජීවිතේ පටන් ගත්තා. ඊට පස්සේ මම හොඳට මතකයි පොත් කියවන්න අරගෙන ඊට පස්සේ ඉංග්‍රීසි ඇකඩමි එක දවසේ මම මොකද කරේ මම ඇකඩමි මීටින් එක කට් කරලා ස්ටේජ් එකේ මීටින් එක තියෙනවා මම ඒක ස්ටේජ් එකේ බිම මීටින් එක තියෙනවා තිරෙන් පිටිපස්සේ මම පොතක් කියවක හිටියා දැන් නෝට් නිසා ෆාදර් එක්ට ආයිත් ආවා වයිස් කලන දැන් මීටින් එක ඉංග්‍රීසි ඇකඩමි මීටින් එක යනවා වයිස් දැන් ඕගාලා හොයනවා මට ඇහෙනවා දැන් මම ස්කර්ට් එක පිටිපස්සේ ඉන්නේ ඊට පස්සේ ගෙන්නලා මොකක්ද කරේ මගේ ප්‍රේමාතේනි ගෙන්නලා කිව්වා next time as a punishment you have to do the debate amma දැන් ඉංග්‍රීසි debate කියද්දි දැන් මගේ හින්දාරි දැන් ජීවිතේට ඉංග්‍රීසියෙන් වචන ඒ කියන්නේ ස්පීච් එකක් දීලා නැහැ මාරාන්තික බයයි එදා ඉඳන්ම ලිව්වා ස්පීච් එකක් දැන් සෙකන්ඩ් ස්පීකර් හිටියේ එතන අරගෙන ටොපික් එක පාඩම් කරගෙන කට පාඩම් කරන් හෝල් එක ග්‍රවුන්ඩ් එකට ගිහලා පාන්දරත් කියනවා ඉඳලා මගේ ආදරේ ප්‍රවන්තේ මගේ මොහොත ආවා කතා කරන්න. මම දැන් සීනියර් සයිඩ් එකේ ඔක්කොමලා ඉන්නවා. මම ඉස්සරහට ගියා. ස්පීච් එක පටන් ගත්තා. මට තේරුණා මට මොකක් කරේ වුණා කියලා. කිසිම ප්‍රශ්නයක් නැතුව මම ඒක ඩෙලිවර් කරා. ෆාදර් එක්ට ඇස් දෙක අරගෙන මගේ දිහා බලන් කියනවා. Come on man. You can speak no. මම දැනන් හිටියෙත් නෑ මට කතා කරන්න පුළුවන් කියලා. අද ජීවිතේම ගොඩ දාන්නේ ඒක නිසා. මගේ ආදර ප්‍රේමන්තේනි මගේ ශ්‍රේෂ්ඨයම තමයි. අස්ථාන චෝදනා කැඩිච්ච බිවගේ තමයි මගේ ජීවිතේ ඕන තරම් තියෙනවා 8:20 වෙලා මගේ ප්‍රේමන්තේනි ඕන තරම් කියන්න පුළුවන්. ජේසු ඒ ශ්‍රේෂ්ඨයන් හරහා ක්‍රියා කරා. ඒකට දයාබරකමක් ඔබගේ සටන තියෙන්නේ පුද්ගලයාත් එක්ක නෙමෙයි. කෙනෙක් ඔබට ඒක නතර කරන්න කියනවා නම් ශ්‍රේෂ්ඨය අපිට නතර කරන්න කියනවා නම් ඔබගේ අම්මා තාත්තා එක නතර කරන්න කියනවා නම් ඔබගේ පැරිෂ් ප්‍රීස් එක නතර කරන්න කියනවා නම් ඔබගේ සුපීරියර් එක නතර කරන්න කියනවා නම් ඇයි ඔබ හැප්පෙන්නේ? ඒක ස්වාමීන් ගමාලියලගේ කියන්නේ මේක ස්වාමීන් වහන්සේගේ දෙයක් නම් ඇයි ඔබ දඟලන්නේ? කාටවත් නතර කරන්න බෑ.
මට වර්ෂිප් ප්‍රශංසා නතර කරන්න කියලා කීප වතාවක දණ්ඩ නීති දැම්මා. ඒක නතර කරන්න කියපු කාලේ නතර කරා. හැබැයි ඒක නතර කරන්න බෑ මගේ ප්‍රමාන්තේනේ. ඒ තැන්වලින්ම කතා කරලා ආයි කරන්න කියලා කියනවා. ඒතර ඔබ හැප්පෙන්න යන්න ඕනේ නෑනේ. ඇයි කීකරු වෙන්න බැරි? හැමතිස්සම කියන්නේ ස්වාමිනී මේක ඔබ වහන්සේගේ නම් ඇයි මම මෙහෙම දෙයකට යන්නේ? මම සටන් කරලා මගේ අයිතිවාසිකම් මේක ස්වාමීන් වහන්සේගේ මම කරන්න ඕනේ. මම හැප්පෙන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේගේ දෙයක් නම් මම ආයි දෙයක් නම් මට කලින් ගලිලට ස්වාමීන් වහන්සේ යවනවා නම් අද වචනේ කතා කරලා කියන්නේ ඒකයි. ඇයි ඔබ තංගලන්නේ? ඔබ මා තෝරා ගත්තේ නැහැ. මම ඔබ තෝරාපත් කළේ. බොහෝසේ පළ දරන්න ජම් 15 16 කතා කරලා කියනවා. ප්‍රශංසා වේවා. හලෙලුයා. ප්‍රශංසා වේවා. මේ තාඹරකමත් එක්ක අපි වචනයට යමු. ඒ ශ්‍රේෂ්ඨයන්ට ක්‍රීකරු වෙන්න කියන වචනය අයිති කරගෙන. අපි හැමෝම කියමු. වචන ගන්න. තවද තරුණේ සභා මූලිකයන්ට ගන්න. ඔබ සියල්ලෙන් එකිනෙකා කෙරෙහි යටහත් කමින් සැරසී සිටින්න. ඔය බහැපත්කම මගේ ආදරේ ප්‍රමාන්තනි බහැපත්කම අතිශයින් වැදගත් ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ වැඩ කරගන්නට. ශුද්ධාත්මයන් තුළ කටයුතු කරද්දී ස්පිරිචුවල් ප්‍රයිඩ් එකක් ඔබට ආලේපය ලැබෙද්දී මගේ ප්‍රමාන්තනේ අර වඳුරට දැලිපී හම්බුණා වගේ වෙන්න පුළුවන්. ඌ දන්නේ නැහැ මොනවද කරන්න කියලා. නන්නත් අර පැපෙනවනේ හතර වටේ කපාගෙන යනවා. මගේ ප්‍රමාන්තනේ ඔබගේ මුල් නැතුව පළ දරන්න ගත්තොත් එහෙම ගහත් එක්ක ගෙඩි පිටින් ගහ වැටෙනවා මගේ ප්‍රමාන්තනේ. ඒක නිසා ඔබ ගැඹුරු අත්දැකීම ඔබ බහැපත්කම වෙන්නේ ඔබගේ පරිණතකමත් එක්ක. ඒකයි කරල බර වුණාම තමයි පාත් වෙන්නේ. බොල් වුණාම කෙලෙන් ඉන්නවා. ඒ කියන්නේ ටින් එකකට එක ගල් කැටයක් දාලා සද්දක කටපට ගාලා වදිනවා. ටින් එක පිරුණාම සද්දයක් නැහැ. ඒක බරයි. බහැපත්කම එන්නේ පිරෙන චරිතයත් එක්ක මගේ ප්‍රමාන්තනේ. ඒකයි හැමතිස්සෙම එකිනෙකාට යටහත් වන්න. ජේසුස් හැමතිස්සෙම කිව්වේ ඒකයි. මගේ ස්වාමියා, මම ඔබගේ ස්වාමියා, ගුරුවරයා, මා ස්වාමියා. ඒක නිසා මම ක්ලාසේ පාද සෝදනවා කියන අත්දැකීම. කවුද ප්‍රථමයා අන්තිමයා? අන්තිමයා ප්‍රථමයා මගේ ප්‍රමාන්තනේ. ඒ නිසා මේ තන මානයක්, උත්තච්චකමක්. දැන් ඒකයි ශුද්ධාත්ම ආගමනය තුළ මාක්තුමාගේ මංගල්‍යයේ දවසේ අපිට දාඹරු කියා දෙන්නේ. උත්තච්චකමක් ආපු ගමම්ම ඉවරයි ඔබ. දැන් ඔබ බරයට වඩා ඔබට ආලේපයක් තියෙනවා. අරයට වඩා අත තියද්දි වැටෙනවා. අම්මා මෙන්න සෝ වෙනවා. මාරයි. සෙනඟ ඔබට ගොඩාක් එනවා. මරු මාරයි. ඊට පස්සේ ඔබ තව ඔබගේ ශ්‍රේෂ්ඨතා පහත් කර ගමම්ම යකා ඔබගේ ඔළුව ඇතුළට එනවා මගේ ප්‍රමාන්තනේ. ඒ නිසා ඔබ හැමතිස්සම කටයුතු කරන්නේ ප්‍රතිඵල පෙන්නලා. ඒ යටහත්කම ඔබගේ මගේ ජීවිතයේ දයාබරවම තියෙන්නම ඕනේ යථාර්ථයක් අයිති කරගන්න මගේ ආදරේ ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලුයා. හලෙලුයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඊට අපි හැමෝම කියමු. මන්ද දෙවියන් වහන්සේ කියන්න මන්ද දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහත් අයට කරුණාව දක්වන සේක. කරුණාව දැන් දක්වන මේකම තමයි මරියාවන්ගේ උදාන ගීයේ අපි දකින්නේ. ලූක් 1:51 වෙනි වගන්තිය. ලූක් 1:51 වෙනි වගන්තිය. උන්වහන්සේ පැහැදිලිවම කතා කරනවා. එතකොට මොකද වෙන්නේ? ලූක් 1:51 වෙනි වගන්තියේ ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මගේ ආදරේ ප්‍රමාන්තිනේ සිය බාහුවලයෙන් එතුමාණෝ විකුම්පා උඩඟු උදම් සිතැත්තන් විසිරුවා හැර මහා නරපතින් සියසුන් වලින් පහතට හෙලා දීනයන් ඉහළට නංවා උසස් කළසේක. උන්වහන්සේගේ ආදරය හිරු එළිය වගේ කියලා අපි දකිනවා මතයතුමාගේ 6:45. උන්වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේගේ ආදරය හිරු එළිය වගේ කියලා කියද්දි ඉටි දිය වෙනවා වචන ගන්න. මාක් 40 මත් සමාන මතෙව් 6:45. උන්වහන්සේගේ ආදරය හිරු එළිය වගේ වචන ගන්න පුතේ. මතෙව් 6:45 නැද්ද? sorry. ප්‍රශංසා වේවා. 45 තියෙනවනේ. මතෙව් හරි. ගන්න. මතෙව් 5:45. හරි sorry. මෙසේ ඔබ ස්වර්ගයේ වැඩවසන ඔබගේ පියාණන් වහන්සේගේ පුත්‍රය වන්නෝය. කුමක් නිසාද උන්වහන්සේ දුදනන්හට සුදනන්හට තම හිරු එළිය උදා කරවන සේක. හිරු එළිය වගේ කියද්දී ඉටිදිය වෙනවා, මැටිගල් වෙනවා. දැන් මෙතන උද්දච්චය උන්වහන්සේ කඩනවා. ඒ කඩන්නේ තරහකින් නෙමෙයි. තේරුණාද කියන එක? උද්දච්චය කඩන්න නැතුව වෙන ගමනක් නැහනේ.
උද්දච්චකම කැඩුවේ නැත්නම් ගමනක් නැහැ. ඒත් ආදරය නිසාම තමයි. ඉතින් උන්වහන්සේ පරිසීවරයෙක් වගේ චරිතයක්, පරිසීවරයා ගමාලියල්ගේ ගෝලයා, ඒ වගේම පාවුලුතුමා වගේ සාවුලු කියන චරිතය අස්සයාගෙන් වට්ටලා කඩනව නේද? ඒ උද්දච්චකම එතනින් නතර වෙන්නේ නැහැ. 1 2 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය කියන්නේ ඊට පස්සේ උන්වහන්සේගේ එලිදරව් වීම වල උතුම්කම කරන්න කොටගෙන මගේ හිස උදුම්මා නොගන්නා පිණිස සාතන්ගේ දූතයෙක් වෙන ශරීරේ කාවැදුණු හා කටුවක් මාට දෙන ලද්දේ. එදෙන ලද්දේ මගේ හිස උදුම්මා නොගන්නා පිණිස. වචන එක 1 2 කොරින්ති 12:7 බලන්න ශරීරේ කාවැදුණු කටුවක් සමාන පීඩාවක් මට දෙන ලද්දේ. එසේකලේ මා හිස උදුම්මා නොගන්නා පිණිසය. ඉතින් ඒ කට්ට දෙයිලා ඒ කට්ට ඇනලා හුලම් බස්සන්නේ ස්වාමින් වහන්සේට ඒ තන ඔබගේ මගේ බහැපත්කම අනිවාර්යෙන් ඕන නිසා. එකයි ජුවන් 3 වෙනි වගන්තියේ පාවුලුතුමා ශ්‍රාවක ජුවන්තුමා හරි ලස්සනට කියන්නේ උන්වහන්සේගේ නැගීමත් මාගේ බැසීමත් සිදු වේ යුතුය. තර ජේසුස්වාමීන් වහන්සේ මගේ ආදර ප්‍රේමන්තිනි ඔබගේ මගේ ජීවිතයේ බහැපත්කම සටන තියෙන උන්වහන්සේගේ ඔබගේ යතේ නෙමෙයි. ඔබ ෆයිට් කරන්න ඕනේ නැහැ. අයිතිවාසිකම් ඔබ උන්වහන්සේ කියනවා ඔබ මෙතන ප්‍රතික්ෂේප කරනවා නම් දූවිල්ලක් ගහලා වෙන තැනකට යන්න. වෙන තැනකට යන්න. මේ ලෝකේ යන තැන් ඉවර වෙන්න අපිට යන්න පුළුවන්. එතන හැප්පෙන්න ගැටෙන්න ඕනේ නැහැ. ඔබ කරන්න දුන්නේ ඔබ ෆයිට් කර ඉන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේ දොර අරින්න ඕනේ මගේ ප්‍රේමාන්තනේ. If the Lord does not build the house, in vain the laborers labor. ගීතාවල 127 කියන්නේ එකයි. ස්වාමීන් වහන්සේ නිවස තනන්නේ නැත්නම් වේස මහසි අපතේ. ඒක උන්වහන්සේ කරන්න ඕන දෙයක්. ගමාඩියල් ඊයේ කියා දුන්නේ එකයි ලස්සන්ට. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වචනට යම් පෙදෘතුමාගේ අත්දැකීම. පෙදෘතුමා අපිට කතා කළා කියන දේ. උන්වහන්සේ ඔබ ගැන උසස් කරන පිණිස උන්වහන්සේ සමවෙන්න. එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී කියන්න සුදුසු කාලයේදී ඔබ උසස් කරන පිණිස ඔබ උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට උන්වහන්සේගේ බලවත් යටත් වන්න. යටත් වන්න. එතකොට හොඳට මතක තියාගන්න. බහැපත්කම කියන්නේ නෝන්ජල්කම නෙමෙයි. බයක් නෙමෙයි. බය බහැපත්කම, පෙඳිකම නෙමෙයි බහැපත්කම කියලා කියන්නේ. ඔබගේ අධිකාරී බලය ඔබ තියාගන්න. ජේසු නිසා පේතුරුත් පාවුලුත් සමාවෙන්න. පිලාත් ඉස්සරහා ජේසු කොහොමද යටත් උනේ මගේ ප්‍රේමාන්තනේ? පිලාත් ඉස්සරහා යටත් උනේ. පිලාත් කිව්වා ඔබ මරන්නත් පිලාත් කියද්දි ඔබ මරන්නත් ගලවන්නත් මට බලය තියෙනවා. බූ. ජේසු කියනවා ඔබට ස්වර්ගයෙන් ওই බලය ලැබෙන්න ඔබට කිසි දෙයක් කරන්න බෑ. අධිකාරී බලය තියාගෙන තාත්තගේ අතින් තීන්දුව බාරගන්නේ යටත් වෙන්නේ තාත්තට. ඒ ඔබ විශ්වාස කරනවා උන්වහන්සේට මේ අපි විශ්වාස කරනවා උන්වහන්සේට මේ කාලකන්ණී අසාධාරණ අස්ථාන චෝදනා අස්සේ ජරාව අසුචි වලින් කොම්පොස් හදන්න පුළුවන් නම් ඒ සිද්ධි අස්සේ ඒ සංගණනයේ අස්සේ ගැලවීම ඉපදුනා නම් මගේ ප්‍රේමාන්තේනි ඒ හැම ජරාවක් අස්සෙම උන්වහන්සේට පුළුවන් ඔබගේ ජීවිතය අලුත් දෙයක් කරන්න. ඒ නිසා ඔබ සිද්ධියට ඉඩ දෙන්න ස්වාමීන් වහන්සේ තුල ඉඳගෙන. එහෙම නැත්නම් සිද්ධියට බය වෙලා යටත් වෙනව නෙමෙයි. බය ඒ කියන්නේ නෝන්ජල් පෙන්දෙක් වගේ දෙකට නැමීගෙන තේරෙන බටර් ගාගෙන මුට්ටි අල්ලගෙන යන තැනක් නෙමෙයි මේ කතා කරන්නේ. බහැපත්කම කියන්නේ ඒක බලයක් එක්ක ඔබ ස්වාමීන් වහන්සේ නිසා යටත් වෙන තැනක්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ ඔබ ගැන සලකන හේයින් ඔබගේ හැම කරදරයක්ම උන්වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ බලනවා මගේ ප්‍රේමාන්තනේ. ඒකයි උන්වහන්සේ තුළ දිව්‍ය සංරක්ෂණය තුළ රැඳෙද්දී මෙතන අපි අයිති කරගන්නවා. හිබ්‍රු 4:16 අපි අයිති කරගන්නවා. කරුණාවේ සිංහාසනය වෙත අපිට යන්න වචන ගන්න. හිබ්‍රු 4:16. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. එබැවින් අපේ අවශ්‍යතාවයන්දී අපගේ සරණය සඳහා දයානුකම්පාව ලබන පිණිස බියසක නැතුව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු. පිලිප්පි 4:6. උන්වහන්සේ කියනවා නිතරම ප්‍රීතිවන්තයි මම නැවත කියමි. ඇයි ඔබ කිසිවක් ගැන කරදර නොවි කියන්නේ. ඔබ කිසිවක් ගැන කරදර සියල්ලෙහිදී ස්තුතිපූර්වකව යාඥාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ ඇයදීම් දෙවියන් වහන්සේට දන් බන්න. දෙවියන් වහන්සේට දන්. ලූක් 10:38 මගේ ප්‍රේමාන්තේ. අපි ගමු මතෙව් 6:32 ගන්න. ලූක් 10:38 මාර්තා මරියා සිද්ධියේදී උන්වහන්සේ කියනවා මරියා හරි දේ තෝරගෙන ඇත. මාර්තා ඔබ බොහෝ දේ ගැන කරදර වෙනවා කියලා.
ඒ කියන්නේ වචනේ ගන්න මතේ 6:32 කරදර වීම ගැන උන්වහන්සේ කතා කරද්දී මගේ ආදරේ ප්‍රමාන්තේනි උන්වහන්සේ පැහැදිලිවම කතා කළා කියනවා විජාතීන් හැම විටම සොයන්නේ මේවාය. මේවා ඔබට ඕනෑ බව ඔබගේ ස්වර්ගික පියාණන් වහන්සේ දන්නාසේක. ඒත් පළමු කොට කියන්න එහෙත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න. ධර්මිෂ්ඨකමද සොයන්න. එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ. එවිට මේ සියල්ලත් ඒතර ඔබට මගේ ප්‍රේමවන්තේනි කරදර වෙන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ සුදු යම් දුක් විඳින කාලයක ඔබ අරගෙන ගිහිල්ලා පුරවන මොහොතක් එනවාමයි. මේක අත්දැකීමක්. හැබැයි උන්වහන්සේ කතා කළා කියනවා. ඔබ මතක තියාගන්න 2 පෙදුරු 5:8 සිහිසන් ඇතිව අවදිව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිලගම්ද හොයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. මේ ගැන ඔබ අවදි වෙලාම ඉන්න වෙනවා මගේ ප්‍රමාන්තනේ. ତර ඔබගේ මගේ ජීවිතයේ අඩුව මල කඳ කොතනද තියෙන ගිජුලීනියන් එතනට එනවා. එතකොට පේදුරුතුමා දැනගෙන හිටියා පේදුරුතුමාගේ අඩුවත් එක්ක යක්ෂයා කොහොමද ගනුදෙනු කරේ? පේදුරුතුමාගේ මමත්වය යකා පාවිච්චි කරපු විදිය කවදාවත් මම පාවා දෙන්නේ නැහැ කියන විදිය යකා පාවිච්චි කරපු විදිය බලන්න මගේ ප්‍රමාන්තනේ. එතනදී අද ඔබට ස්වාමීන් වහන්සේ කතා කළා කියන්නේ ඒකයි. මේ මෙහෙවරදී ශුද්ධාත්ම ආගමනය තුල ඔබ මාව ස්වාමීන් වහන්සේ යවනවා. අද ඒකයි සුවිශේෂී අපි දකින්නේ. උන්වහන්සේ සුභාරංශයක් කරන්න. හැබැයි යක්ෂයා කුරවන සිංහෙක් වගේ ඔබ පැවිදිනවා. ඔබ වගේ සුදුසු මිලාවක් බලන්න. ඒකයි අපි දකින්නේ ලුක්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. මෙකී පරීක්ෂා නිමවා මෙකී පරීක්ෂා නිමවා සුදුසු අවස්ථාවක් යලිත් එළඹෙනතුරු උන්වහන්සේ අතහැර ගියේ යක්ෂයා. ඒ කියන්නේ ඌ අතාරින්නේ නෑ මගේ ප්‍රමාන්තනේ. ඒකයි අපි දකින්නේ එපිස 6:12 එපිස 6:12 උන්වහන්සේ කතා කළා කියලා. එපිස 6:12 මන්ද අපගේ සටන මිනිස් සතුරන්ට නොව විරුද්ධ වනව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින සකල දුෂ්ට බලවේගයන්ටත් විරුද්ධව ඒක නිරන්තර සටනක්. යක්ෂයා නිරන්තරයෙන් ඔබව මාව ඩැහැ ගන්න බලාගෙන ඉන්නවා. ලූක්තුමාගේ 11 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය. සාතන් නැවත පැමිණෙනවා. අපි ඒක ගන්න පුතේ සිරාක් 27:10 තියාගන්න. සිරාක් 27:10. ඒ කියන්නේ යක්ෂයා දුෂ්ටාත්මයක් තම කෙනෙක්ගෙන් පිටත්ව ගියයින් පස්සේ ඌ හැමතැනම සැරිසරලා ජලය නැති තැන් වල සැරිසරලා අවසානයේ නැවත ඒ තැනට එනවා. තවත් අශුද්ධ වූ ආත්මයන් 7 දෙනෙක් අරගෙන ඇවිල්ලා ආරූඪ කර ගන්නවා. පළවෙනි මිනිසාගේ දෙවන වැටීම පළවෙනි වැටීමට වඩා භයානකයි කියලා ලූක 11:24 කියනවා. ඉතින් පේදුරුතුමාද කියනවා සීසන් ඇතිව අවදිව ඉන්න යක්ෂයා ගොරවන සිංහෙක් වගේ ඔබම බැවිදින ඔබගේ අඩුව හොයාගෙන. ඒකයි සිරාක් ගන්න. සිරාක් 37:10 27:10 සිංහයා කියන්නේ සිංහයා තම ගොදුර අල්ලා ගැනීමට සැඟවී සිටින්නේය. දැන් බලන්න මේ පේදුරුතුමා යක්ෂයා ගොරවන සිංහෙක්ට සම්බන්ධ කරද්දී පාපයද වැරදි කරන්නන් පිට පැනීමට සැඟවී සිටින්නේය. තේරුණාද කියන එක? එතන පැනලා අල්ල ගන්න පාපය බලාගෙන ඉන්නවා. යක්ෂයා ගොරවන සිංහෙක් වගේ. 9 ලොව පුරා සිටින ඔබගේ සහෝදරයන් එම දුක් කරදර වලට භාජනය වන බව සීකර ඔබගේ ඇදහිල්ලෙහි ස්ථීරව සිට යක්ෂයාට විරුද්ධ වන්න. එකයි මෙතන කැඳවීම. මොකක්ද? ඔබ එතන ඉඳලා ශක්තිමත් වෙන්න ඕනේ. ඒක ඔබව උඩුනේ දාලා ස්වාමීන් වහන්සේ බලවත් කරන්නේ එකයි. ලුක්තුමාගේ 22 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්තියේ ඔබව සන්නද්ධ කරන්නේ ඔබගේ සහෝදරයව ශක්තිමත් කරන්න. ඔබ පීඩාවට දාන්නේ ඒ තැනට. හැම අර්ගලයකදීම ස්වාමීන් වහන්සේ ඔබව සන්නද්ධ කරනවා. එහෙත් ඔබගේ ඇදහිල්ල නොබින්දෙන 31ට යන්න. සීමොන් මේ අසන්න තිරිඟු පොළන්නාක් මෙන්න ඔබ සියලු දෙනා පොළන්ට සාතන අවසර ලබා ඇත. ඉඩ දෙනවා සාතන්ට අවසර දීලා තියෙනවා. ඒත් ඔබගේ ඇදහිල්ල නොබින්දෙන පිණිස ඔබේ අදා ඔබ උදෙසා මම යාඥා කරමි. ඇදහිල්ල තියෙන කියලා ජේසුස් යාඥා කරා. ඇයි? වචන ගන්න. ඔබ යලිත් හැරුණු පසු කියන්නේ ඔබේ සහෝදරයන් ධෛර්යමත් කරන්න. එතකොට සාතන්ට ජේසුස් අවසර දුන්නේ පේදුරුතුමාව තම්බලා වට්ටලා ටෙම්පරාදු කරලා එළියට අරගෙන ඒ අත්දැකීම නිසායි
ජේසුගෙන් බැනුම් ආපු සාතන් අහකට යන්නේ කියලා බැනුම් ආපු පේතුරු තමයි අද කතා කරලා කියන්නේ සිහිසන් නැවත අවදිව සිටින්න කියලා. ඔබව හැම දුබලකමකම ස්වාමීන් වහන්සේ අරගෙන යන්නේ. මෝසස්ව වතුරේ බය කරලා ජලයෙන් ගත් මෝසස් වතුරටම බය වෙලා ඒ බයගුළු මෝසස්ව ස්වාමීන් වහන්සේ පාවිච්චි කරනවා ඊශ්‍රායල් ජනතාව රත මෝදෙන් එතර කරන්න. මේක තමයි විදිහ මගේ ප්‍රමාණය. ඔබට තියෙනවා මෙහෙවරක් කරන්න. ඒකට ඔබ කීකරු වෙන්න ඕනේ. ඔබව ෆෝමේෂන් එකේ ඔබ ශ්‍රේෂ්ඨයට කීකරු වෙන්න. සමහර ඔබගේ උද්දච්චකමත් එක්ක යා වැරදි කියලා දැනෙයි. හැබැයි ඔළුව බාගෙන ඉන්න. එකට එක කරන්න යන්න එපා. මගේ ආදර මෙමන්තිනි ඔබගේ ෆෝමේෂන් එක ස්වාමීන් වහන්සේ අසාධාරණකම් හරහා ඔබ අරගෙන යනවා. ඒ කීකරුකම තුළ ඔබව ලස්සනට ස්වාමීන් වහන්සේ හදනවා. ජේසු කීකරුනේ තාත්තට අසාධාරණකමට නෙමෙයි. ඒ සිද්ධිය හරහා ඔබට අසාධාරණ වුණත් උන්වහන්සේට කියන්නේ ස්වාමීන් වහන්සේ නිසා මම කට වහගෙන පියාගෙන මේ දේ කරනවා. ඒතන වහන්සේව ඔබ ස්වාමීන් වහන්සේ අරගෙන යන්න. ඔබගේ සහෝදරයන් ශක්තිමත් කරන්න. එවිට ක්‍රිස්තුස් වහන්සේ මගින් 10 එවිට ක්‍රිස්තුස් වහන්සේ මගින් සෝකීය සදාතන තේජසට ඔබ කැඳවා ගත් කල වරප්‍රසාදය දෙන උන්වහන්සේම ඔබ ස්වල්ප කලක් කියන්නේ ඔබ ස්වල්ප කලක් දුක් විඳ පසු ඔබ සම්පූර්ණ කර ස්ථීර ශක්තිමත් පදනමක් මත පිහිට වනසේක. බියුටිෆුල් වචන තියාගන්න. මොකද්ද කියන්නේ? ඒ කියන්නේ ස්ථීර ස්වල්ප කලක් දුක් විඳ පසු සම්පූර්ණ කර ස්ථීර ශක්තිය. ඒ කියන්නේ ඔබගේ දුක තමයි ඔබව සම්පූර්ණත්වයට අරගෙන යන්නේ. ඒ වේදනාව තමයි ඔබ පූර්ණත්වයට අරගෙන යන්නේ. ඒකයි හිබ්‍රු 12 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය කියන්නේ. උනාසගේ සිත් පිරිගන්වන වචන අමතක නොකරන්න කියලා. මොකක්ද? හිබ්‍රු 12:5 උනාස කියනවා. උනාස කතා කරලා කියනවා දරුවන් මෙන් දෙවියන් වහන්සේ ඔබට බදාලා සිත් පිරිගන්වන මේ වචන ඔබ අමතක නොකළවද? මගේ පුත්‍රය සමිදානන් වහන්සේගේ හික්මවීම සුළු කොට නොසිතන්න. උනාසේ තරමටු කරන කල මලානික නොවන්න. මන්ද සමිදානන් වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේ හික්මවනසේක පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන්වහන්සේ දඬුවම් කරනසේක. මගේ ආදර ප්‍රේමන්තනේ තම දරුවාට මම ඔබගේ හික්මෙන් පිණිස ඔබගේ දඬුවම ඉවසන්න දෙවෙනස් ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරනසේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද්ද? උන්වහන්සේ ඔබ සන්නත කරන්නේ ඒ විදියට. මගේ ආදර ප්‍රේමන්තනේ උන්වහන්සේ ඔබ හදන්නේ ඒ විදියට. ස්වාමීන් වහන්සේ ඒ හික්මවීම හරහා ඔබව අරගෙන යන්නේ ඒ විදියට. ඒකයි අපි ගමු හිබ්‍රු සමාවෙන්න තෝබිත් 3:20 ගන්න පුතේ. නමුත් හිබ්‍රු යෙසායා 48:10 කතා කරලා කියනවා මම ඔබව රත්තරන් ගින්නේ උරගා බලනවා වගේ උරගා බලනවා. උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමන්තියනි ඒ වගේම සිරාක් 2:5 උන්වහන්සේ කතා කරලා රත්තරන් ගින්නේ උරගා බලනවා වගේ මම ඔබව පරිණත කරනවා සන්නද්ධ කරනවා. තෝබිත් 3:20 ගන්න. ඔබේ අදහස් මිනිසාර තේරුම් ගත නොහැකිය. ඒත් ඔවුන් පරීක්ෂාවට භාජනය වුවොත් කිරුළු පළඳින බවත් දුකටපත් වුවොත් එයින් මිදීම ලබන බවත් දඬුවම් ලැබුවොත් ඔබගේ දයාව ලබන පිණිස ඔබ වෙත එමන නිදහස් බවත් ඔබට ගෞරව කරන්න උදානිති. ඒ කියන්නේ කීකරුකමක් දේව ගරුබිය තමයි ප්‍රඥාවේ මුල් පියවර. උත්තච්චකමත් එක බෑ. ඒ කරුත්වයේ ගරු කරනවා ඔබට තේරෙනවා. ඊට මේ වේදනාව හරහා අරගෙන යන ඊළඟ වචනේ ගන්න. තොබිත් අපගේ වැටීම ගැන ඔබ සතුටු නොවනසේක. ඒත් කුණාටුවකට පසු ඔබ නිශ්චලතාවය ඇති කරනසේක. කඳුලට හා වැළපීමට පසු ඔබ අසීමිත ප්‍රීතිය දෙනසේක. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රඥා සලමන්ගේ ප්‍රඥා wisdom 3:6 උදාස කතා කරලා කියනවා. ඒකයි මේ වේදනාව ඔබ පූර්ණ තැනට අරගෙන යන්න. සම්පූර්ණත්වයට අරගෙන යන්න. සමිදාන උදුනේ රත්තරන් මෙන් ඔවුන් පරීක්ෂා කළසේක. දවන යාග පූජාවක් මෙන් ඔවුන් පිළිගත්සේක. පරීක්ෂා කරලා උදුනේ දාලා පිළිගන්නේ. යේසුව අරගෙන ගිය විදිහට ඔබ මාව අරගෙන යන්න. 11 උන්වහන්සේ සදහටම පරාක්‍රමය උන්වහන්සේට සදහටම පරාක්‍රමය වේවා. ආමෙන්. මේ ලෝඩු හසුන් අපගේ විශ්වාස කටයුතු සහෝදරයෙක් වශයෙන් මා සලකන සිල්වනාස්ගේ උපකාරයෙන් ලියා ඔහු වෙත ඔබ වෙත එවමි. එසේ වන්නේ ඔබ ධෛර්යමත් කර මෙසියල්ල දේව වරප්‍රසාදයේ බවට සාක්ෂි දෙන පිණිස එහි ස්ථීරව පිහිටා සිටි. ඔබ මෙන්
ඔබ මෙන්ම තෝරාගනු ලැබූ බැබිලෝනියේ ඇති සභාතම ඔබට ආචාර කරන්නේ. මාගේ පුත්‍ර මාක්ද එසේම ඔබට ආචාර කරයි. ප්‍රේම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න. ක්‍රිස්තුස් වහන්සේට අයිති ඔබ සියල්ලන්ට සමාදානය වේවා. මේක තමයි පේදුරුතුමා ලියන්නේ. පේදුරුතුමා යාලව ශක්තිමත් කරන විදිය මගේ ප්‍රමාණය. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. අපි අදාළ සුවිශේෂ මාක්තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය අපි හැමෝම සුවිශේෂයට සහභාගී වෙමු. කියවන්න ගන්න. උන්වහන්සේ ඔවුන් නමතා ලොව පුරා ගොස් සකල සත්වයා හට සුභාස්න දේශනා කරන්න. අදහා බෞතිස්ම ස්නාපනය ලබන තැනැත්තේ ගැලවීම ලබන්නේය. එහෙත් අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේය. අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම්මේය. ඔහු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති. අමුතු භාෂාවලින් කතා කරති. සර්පයන් අතින් අල්ලා ගනිති. යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. මගේ ආදර ප්‍රමාන්තේ ස්වාමින් වහන්සේ යවන්නේ ගෝලයන්ව සුබ ආරංචිය දේශනා කරන්න. සුබ ආරංචිය කියලා කියද්දි මතක තියාගන්න good news කියන තැනදී මතක තියාගන්න good news කියන්නේ එයාලට ආස ෂෝක් වචනයක් නෙමෙයි. good news කියද්දි ඒක දෙවියන් වහන්සේගේ වචනය. ඒ දෙවියන් වහන්සේගේ වචනය හරහා එයාලව රිදෙනවා සමහර වෙලාවට ගොඩ නැගෙන්න රිදෙන්න ඕනේ. හැබැයි උන්වහන්සේ කතා කළා කියන බලන්න උන්වහන්සේ වුණ නමතා ලෝපුරා ගොස් සකල සත්වයාට සුබ අස්න දේශනා කරන්න. ඔබට තියෙන වපුරන්න. ඔබට තියෙන වපුරන්න ඔබ හැම තැනකදීම ඉවැන්ජලයිසේෂන් කියද්දි ධර්ම දානය කියන තැන ඔබ හැම තැනකදීම ඔබට වගකීමක් තියෙනවා වපුරන්න. වපුරනවා කියන්නේ වචන විතරක් නෙවෙයි ඔබගේ ක්‍රියාවෙන් ඔබගේ හැසිරීමෙන්. මගේ ආදරේ පෙමන්තර ඔබ වපුරන කෙනෙක් වෙන්නට ඕනේ. එතකොට ඒ පොළව පාරක් වෙන්න පුළුවන්, ගල් පොළොවක් වෙන්න පුළුවන්, කටුපඳුරු ගොඩක් වෙන්න පුළුවන්, සරුපසක් වෙන්න පුළුවන්. ඒක ඔබට අයිති නැහැ. lavishly ඔබට ඔබ නිර්ලෝභීව ඔබට වපුරන්නම වෙනවා. ඒක තමයි ඔබගේ කාර්යය මගේ ආදරේ පෙමන්තනේ. ඵල දරන තැන උනාසේ ඵල දරයි. තියා ගන්න තැන උනාසේ තියයි. ඒ ඵල දරන තැන 60 ගුණයක් 100 ගුණයක් ඵල දරනවා. සාමාන්‍යයෙන් 7 ගුණයක් 8 ගුණයක් ඵල දරන්නේ බීජයක්. හැබැයි එතන 100 ගුණයක් 60 ගුණයක් 100 ගුණයක් ඵල දරනවා. ඒ සරු පස්සට වැටෙන එක. ඒක ඔබට අදාළ නැහැ. හැබැයි ඔබට තියෙන්නේ සරු ඵලදාව බලාගෙන වපුරන එක නෙමෙයි. කොහෙද ඔබට වපුරන්න තියෙන්නේ? එතන වපුරන්න පැලවෙන එක උනාසේ කරගනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අදහා බෞතිස්ම ස්ථාපනය ලබන තැනැත්තේ ගැලවීම ලබන්නේ. ඒක උන්වහන්සේගේ දෙයක්. මගේ ආදර ප්‍රමාන්තනේ සුභාස දේශනා කරන්න කියන තැනදී අපි දකිනවා මේක හරි ලස්සනට සුභාස්න දේශනා කරනවා කියදී ලුක් 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට. ලුක් 10 පළවෙනි වගන්තිය. ලුක් 10 පළවෙනි වගන්තිය. ඉන්පසු සමිදාන වාසයේ තවත් 70 දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස් වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යවුසේක. හොඳට මතක තියාගන්න මේක ජේසුගේ කාර්යය ඔබව කලින් යවන්න. මේ ඔබගේ වපුරන දෙයක් නෙමෙයි, ඔබගේ පෛත්‍යයක් නෙමෙයි, ඒක ස්වාමීන් වහන්සේගේ දෙයක්. ඒතර ඔබ වපුරන්න ඔබගේ පවුල ඇතුලේ නම් ඔබගේ දරුවෝ, ඔබගේ බිරිඳ ස්වාමිපුරුෂයව රැකියා කරන තැන ඒක ඔබ වපුරන තැනක්. ඒක ස්වාමීන් වහන්සේ කරන්න තියෙන දෙයට කලින් ඔබව යවන්න. ඊළඟ වන්තික ඒකෙම තියාගන්න. ලුක් 10. උන්වහන්සේ උන්වහන්සේ වදාළසේක ගොයම නම් බහුලය කියන්නේ. ගොයම නම් බහුලය. ගොවිහු විරලය. ගොවිහු විරලය. එබැවින් ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන මෙන් ගොයමේ හිමියන්ට යාඥා කරන්න. ගොයමේ හිමියන්ට හොඳට මතක තියාගන්න දේව වචනය දෙම්මුවහත් කඩුවක් වගේ. ඒක සුන්දර අත්දැකීමක් නෙමෙයි මගේ ප්‍රමාන්තනේ. එතකොට දේව වචන දෙම්මුවහත් කඩුවක් නම් ඔබ ගොයම් කපන ගොවියෙක් වෙන්නට ඕනේ. ඔබව කෙතට යවන්නේ අස්වැන්න නෙලන කෙනෙක්. ඒ කියන්නේ පොළවෙන් මිනිස්සුන්ව අරගෙන තමුන්ගේ මල්ලට දාගන්නව නෙමෙයි ස්වාමින් වහන්සේට දෙන කෙනෙක්. අපිට ගොයම කපන ගොවීන් නැහැ. ගොයන් හුරතල් කරන ගොවීන් තමයි ඉන්නේ. කපලා අයිතිය දෙන ගොවීන් නැහැ.
දේව වචනේ දැකෙති නෑ. මගේ ප්‍රේමවන්තනි බ්‍රෂ් තියෙන්නේ බුරුසු. ගොයන් අත ගාගෙන යනවා. තේරෙනවද හුල්ලං ගන්නවා. ෂෝක් දැකෙති නෑ. මොකද කපන්නේ උනාසගේ වචනේ. තේරුණාද කියන එක? ඒ දැකෙති මොට්ටයි. වචනයත් එක්ක ගනුදෙනුවක් නෑ. වචනයත් එක්ක හැසිරීමක් නෑ. ජීවිත කපන්න බෑ. ඔල මොට්ටල අත්දැකීම් වල ඉන්නේ. මම කතා කරන්නේ මම ගැන නෙමෙයි මම විතරයි ප්‍රේමවන්තට දේශනා කරන්නේ අනිත් ඔක්කොම මොට්ටෝ එහෙමද මේ මටම මම කියා ගන්න තේරුණාද කියන එක මතක තියාගන්න ඉතින් ඒක මුලින්ම මගේ ජීවිතේ චැලෙන්ජ් වෙන්න ඕනේ ඔබ මුවහත් වෙන්නට ඕනේ ඉතින් ඔබ පියතුමෙක් විදිහට විතරක් නෙමෙයි ඔබට කාර්යයක් තියෙනවා ඔබගේ වචන තියුණු වෙන්නට ඕනේ ජීවිතේ අයිතිය දෙන ගොයන් කපන ගොවියෙක් මගේ ප්‍රේමවන්තය ඉතින් ගොයන් ඕන් තරම් තියෙනවා ගොයම බහුලයි ගොවියෝ විරලයි අස්වැන්න කපන අය නැතිකොට උනාසේ ඔබ මාව යවන්නේ දෑකැත්තේ ගනුදෙනුවකට දේව වචනය කියන්නේ කඩුවක් වගේ දෙමෝහත් කඩුවක් වගේ අස්වැන්න නෙලන අයිතිය දෙන ජීවිත කඩන ජීවිත හදවත් විවෘත කරන තේරුණාද කියනක සරව ගෙඩි පළලා තේරුණ තුවාල ඇරලා ස්වාමීන් වහන්සේගේ ආදරය ගලලා සම්පූර්ණයෙන්ම මුලින්ම රැඩිකල් සුවයක් අත්දකින්න තැනකට අරගෙන යන්න ස්වාමීන් වහන්සේ බෝ යන්නේ ඒකයි මුළු සුභාස දේශනා කරන්න හැම තැනකටම ගිහිල්ලා. ඒතර ඔබ වචනය වපුරනවා නම් ඔබගේ ධර්මයක් නෙමෙයි, කතන්දර නෙමෙයි, මගේ ප්‍රේමවන්තනි, ඔබ ජීවිතයේ වචනේ වපුරනවා නම් අදහා බෞද්ධිස්ම ස්ථාපනය ලබන අය අදහිල්ල එන්නේ කොහොමද? රෝම 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන් 17 වෙනි වගන්තිය කතා කරලා කියනවා. අදහිල්ල ඇති වෙන්නේ පණිවිඩය ඇසීමෙන්. හැමෝම කියන්නේ ඇදහිල්ල ඇතිවන්නේ පණිවිඩය ඇසීම. පණිවිඩය ඇතිවන්නේ පණිවිඩය ඇතිවන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගැන දැසීමෙනි. ක්‍රිස්තුස් වහන්සේ ගැන දැසීමෙනි. එතකොට ඒක තමයි මගේ කාර්යය. දේව වචනය වපුරන්න මගේ ප්‍රේමන්තනි. දේව වචනය වපුරන්න. ඔබගේ දරුවා තුළ රෝපණය වෙන්නට උනේ ඇදහිල්ල. ඇදහිල්ලක් නැතුව නිකන් පරණැල් වගේ ජීවත් වෙලා වැඩක් නැහැ. ඔබ දේව වචනය වපුරද්දී දරුවා ඇදහිල්ල ගොඩනගනවා. ඔබ දරුවෙක් ලැබෙන්නේ අම්මා කෙනෙක් නම් ඔබගේ දරුවාට ඇදහිල්ල වපුරන්න. දේව වචනයත් එක්ක ගනුදෙනුවකට මව්කුස තුල ඉඳන් අරගෙන යන්න. අම්මා එලිසබෙත් තුමීව බැහැ දකින්න ගිය වෙලාවේ මරියතුමී ඒ ආචාර බස් ඇසුවා. ස්නාවක චුවාම් පැටියටත් ඒක ඇසුණා. ඒ කියන්නේ අම්මත් එක්ක වචනේ ගනුදෙනුවක් තියාගන්න. ඒක තියාගන්න ලස්සන විදිය කොන්තේ. ශුද්ධාත්මයෙන් පිරුණ ස්නාවක චුවාම්තුමා කුස තුල ඉන්නේ නැද්දි තේව අම්මත් එක්ක ගනුදෙනුවක. වචනේ 16 වුණේ ඇයයි මගේ ප්‍රමාණය. මව කුස තුල ඉඳන්ම ඔබගේ දරුවට කතා කරා. ජේසු ගැන කියා දෙන්න. දරුවට කතා කරලා බඩට අත තියලා උන්වහන්සේගේ ස්පර්ශය ඉල්ලලා යාඥා කරා. ශුද්ධාත්මයට කියන ඔබගේ දරුවව ස්පර්ශ කරන්න කියලා. මගේ ආදරේ ප්‍රමාණය. එහෙම එතන ඉඳන්ම ඔබ ගොඩ නැගෙන කෙනෙක් වෙන්නට ඕනේ. ඒතර ඔබ වචනේ වපුරද්දී අදහනවා. ඔබ අදහන්න ගත්ත එතන අදහන අය ඒත් නොඅදහන අදහා බෞද්ධ ස්ථාපන ලැබෙන තැනැත්තේ ගැලවීම ලබනවා. නොඅදහන තැනැත්තේ වර්ධකරෝයයි තීන්දුව ලබනවා. මට මේක කඩන්න වෙච්ච පචනේ වෙලා නැහැ. අපි හැමෝම කියමු අදහන්න නැසුරු කොට කතාස්කම් මේ ඔහු මාගේ නාමයෙන් යකුන්තුරු. ඒ කියන්නේ මගේ ප්‍රමාන්තෙනි ඔබ වචනය දේශනා කරද්දී අදහා ගන්න අයගේ ජීවිතවල වෙන දේ මේ කියන්නේ. ඔබ හරි තැනකට පුද්ගලයෙක් ගෙනාවයින් පස්සේ එයා තවත් යැපෙන කෙනෙක් වෙන්නේ නැහැ. අනේ හැමතිස්සෙම ඔබ ගාව අනේ මම අනේ යන්න සෝයන්න අනේ වල මොකද අනේ ඔබ මත යැපෙන පරපෝෂිතෙක් වෙන්නේ නැහැ. ඔබ පොරක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ හරි වචනයක් දේශනා කරොත් අනේ ෆාදර් ඒ කියන්නේ ඔබ වචනේ දේශනා කරලා නැහැ. ඔබව දේශනා කරලා තියෙනවා. ඒතර හැමදේම ෆාදර් ජීවිතේට ගමනක් නැහැ මගේ ප්‍රමාණය. ඔබ තමයි අරමුණු වෙලා තියෙන්නේ. ඔබ වචනේ දේශනා කරනවා නම් ඒගොල්ලෝ ස්වාධීන වෙනවා. ඒගොල්ලෝ යාඥා කරද්දී යකුන්දුරු වෙනවා. ඔබ කවුද? අපි කවුද? ඒගොල්ලෝ ගොඩ නැගෙනවා. උන්වහන්සේ ඒගොල්ලන්ගේ ජීවිතේ නැගිටිනවා. පුත්කලයා බහැලා යනවා. ඒකයි අදහන්නන්. ඒ කියන්නේ මම නෙමේ වචනය අහනවා. ඔබ එතන ගොඩ නැගිලා යනවා. ඒක තමයි හරි තැන. ඔබ කෙනෙක්ට ජේසුව දෙද්දී ඔබ නැකිලා යනවා. ස්වාමීන් වහන්සේ ඒ ජීවිතේ
ගොඩ නැගෙනවා මගේ ප්‍රමාණය. අදහන්නන් නැසුරු කරගත් ප්‍රාතිහාර්ය හස්කමය මගේ නාමෙන් යකුත් දුරු කරති. ඔබ ගාවට එන්න ඕනේ නැහැ. අනේ පාද මතතිය නෑ ඔබ යාඥා කරද්දී යකුත් දුරු වෙනවා. සෝර ඔබට වඩා හොඳට එයා කරනවා. ඉරිසියා වෙන්න එපා. තේරුණාද කියන්නේ? ඔබට වඩා තැනකට යනවා. ගුත්තිල මූසල වගේ වෙන්න එපා. මතක තියාගන්න. අධ්‍යාත්මික ගුත්තිල මූසල. ඊට පස්සේ මොකද වෙන්නේ? අමුතු භාෂාවලින් කතා කරනවා. මේක ලෑස්ති වෙලා ආව එකක් මගේ ප්‍රමාතනේ. අමුතු භාෂාවලින් කතා කරනවා කියලා කියන්නේ. දැන් මේක කොහොම කඩන්නද මට මතක වෙලා නැහැ. නමුත් අමුතු භාෂා කියන්නේ ඒක අන්‍ය භාෂා. ඔබ යාඥා කරද්දී අපි ගමු. පුළුවන් විදිහට අපි එක වචනේ කඩමු. 1 කොරින්ති 14. 1 කොරින්ති 14. මේක අන්‍ය භාෂාවේ දීමනාවක් මගේ ප්‍රමාතනේ. අන්‍ය භාෂාව පැහැදිලි කරන්නට එපා. විහිළුවක් නෙමෙයි. අන්‍ය භාෂාව ස්වාමීන් වහන්සේ දෙනවා. 1 කොරින්ති 14 දාසේ පැහැදිලිවම කතා කරලා කියනවා. පාවුලතුමා කතා කරනවා gift of tongues ගැන. gift of tongues. අපි හැම 14 කේසට කියවන්න පුතේ. ප්‍රේමය ඔබේ පරමාර්ථය කරගන්න. මම කියන්නේ. ප්‍රේමය ඔබේ පරමාර්ථය කරගන්න. ආත්මික දීමනා ප්‍රධාන කොට දිවස් වැකි දෙසීම අත්කර ගැනීමට වීරිය කරන්න. අන් භාෂා කථනය කරන්න මිනිස්සුන්ට නොව දෙවියන් වහන්සේට කතා කරයි. මගේ ආදර ප්‍රේමාන්තනේ පාවුලතුමා දැන් මෙතන කෙනෙක් හිතන්න පුළුවන් මේ අන්‍ය භාෂා කතා කරන එක්කෙනා පහත් කරනවා කියලා. ඒක චුටි ස්ටඩි එකක් අපි එක කරමු. අන්‍ය භාෂා කතා කරන එක පහත් කරනවා නෙමෙයි අරමුණ ගැන පැහැදිලි කරනවා. එතකොට උන්වහන්සේ කතා කළ ප්‍රේමය ඔබේ පරමාර්ථය කරගන්න අධ්‍යාත්මික දීමනා ප්‍රදාන කොටගත් දිවස්වක දෙසීම අත්කර ගැනීමට වීරිය කරන්න. ඒක සුද්ධාත්ම දීමනා සඳහා ඔබ යාඥා කරන්නට ඕනේ. තේරුණාද කියන්නේ? ඔබ ඉල්ලන්න. ඔබ gift ස්වාමීන් වහන්සේගෙන් ඉල්ල ගන්න. ඒ සඳහා යාඥා කරන්න. එක එක්කිනාව පත් කරලා තියෙනවා ඒ දේවල් වලට. මම ඩිවයින් ගිය වෙලාවේ ඒ අනාවරණ කතා කරන වෙලාවේ එයා පැහැදිලිව කිව්වා මෙන්න මේ gift තමයි ඔබට තියෙන්නේ කියන එක. ඒ ගැන මම ස්වාමීන් වහන්සේට යාඥා කරනවා. ස්තුති කරනවා. එච්චරයි. ස්වාමීන් වහන්සේ ඒකෙන් මට ස්වර්ගයට යන්න බෑ. ඒක ඇවිල්ලා සභාව ගොඩනගන්න සභාවේ සුභසිද්ධිය සඳහා එක එක්කෙනාට එක එක දීමනා දීලා තියෙනවා. ඒත් හැමෝටම දීලා තියෙනවා මගේ ප්‍රමාණය. ටැලන්ට් එක්කෙනෙක්ට 10ක් දෙද්දී අනිත් එක්කෙනාට 5ක් දෙද්දී ඔබට එකක් හරි දීලා තියෙනවා නැත්තේ නෑ. ඒක ඔබ හොයාගෙන යාඥාවෙන් ඔබ ඒක ප්‍රගුණ කරගෙන යන්න වෙනවා. හැබැයි මෙතන කතා කරලා කියනවා අන් භාෂා කතා කරන්න මිනිස්සුන්ට නොව දෙවියන් වහන්සේට කතා කරයි. ඒතර සභාව තුල අන්‍ය භාෂා කතා කරද්දී ඩිරෙක්ට්ලි දෙවියන් වහන්සේට කතා කරන්නේ. ඒකෙන් අනිත් එක්කිනාට වැඩක් වෙන්නේ නැහැ. ඒකයි කතා කරලා කියන්නේ. එහෙම නැත්නම් ඒක පහත් කරනවා නෙමෙයි. උන්වහන්සේ පාවුලතුමා කතා කරලා කියනවා මේ දිවස් වගේ දෙසන්න සභාවේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරනවා. ඊට පස්සේ කතා කරන බලන්න පස්වෙනි වගන්තිය. ඔබ හැම දෙනම අන් භාෂා කතා කරනවාට මම කැමැත්තෙමි. ඒත් ඔබ දිවස් වගේ දෙසන්නේ නම් ඊට වඩා කැමැත්තෙමි. ඔබ ෆ්‍රී වෙලාවක 1 කොරින්ති 14 සම්පූර්ණයෙන් කියවලා බලන්න. අන්‍ය භාෂා කතා කරන එක ගැන ලොකු විස්තරයක් තියෙනවා. 14. මා අන් භාෂාවකින් යාඥා කරන විට කියන්න මා අන් භාෂාවකින් යාඥා කරන මගේ අධ්‍යාත්මය යාඥා කරන නමුත් මගේ සිහි කල්පනාව ක්‍රියා විරහිතය. ඒ කියන්නේ තමුන් ඔබ ස්වාමීන් වහන්සේ තුල ඔබ වෙනම ලෙවල් එකකට ගිහලා ඔබ යාඥා කරනවා. ඒතර අධ්‍යාත්මය යාඥා කරනවා. සිහි කල්පනාවෙන් නෙමෙයි. ඒත් වෙනම යාඥාවක් නෙමෙයිද? ඒක ලස්සන තැන. ඒක අධ්‍යාත්මික යාඥා. ඔබ දෙවියන් වහන්සේට කෙලින්ම සම්බන්ධ වෙන තැන. 15. එසේනම් කුමක් කරම්ද? මම අධ්‍යාත්මයෙන් යාඥා කරමි, සිහි කල්පනාවෙන්ද යාඥා කරමි. අධ්‍යාත්මයෙන් තුති ගී ගයමි, සිහි කල්පනාවෙන්ද තුති ගී ගයමි. මගේ ප්‍රමාණය. පාවුලතුමා කතා කරනවා. එයාට gift දෙකම තියෙනවා. අන්නේ භාෂාවෙන්ද ඒ වගේම දිවස් වැකි දෙසීමේ බරමද තියෙනවා. මේක ඔබ ඉල්ලලා යාඥා කරලා අයිති කරගන්න හරි ලස්සන තැන. ඉතින් ඒක නිසා එතකොට ඔබ හරි වචනය දේශනා කරද්දී ඒ අහන අයට ඒ gift එක ලැබෙනවා. ඒකයි එයාව ගොඩනගනවා මිසක් ඔයා මත යැප්පෙන තැනකට එයාලව පරපෝෂිතය කරන්නේ නෑ මගේ ප්‍රමාණය. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. අන්‍ය භාෂාවෙන් කතා කරේ 18. සර්පයන් අතින් අල්ලා ගන්නති. සර්පෙක් දැක්කම අයියා ෆාදර් එන්න සර්පෙක් අයියෝ ෆාදර්. නෑ. එයා ඒක ඩීල් කරනවා. සර්පය කියන්නේ මේ සර්පය විතරක් නෙමෙයි. ජීවිතේ හැම නපුරක් එකම එයා ගොඩ නැගිලා
ඩීල් කරන තැනකට යනවා. යම් මාර්ග 20ක් දීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති. රෝගීන් පිටත් තැබූ විට ඔහු සුවය ලබති වදාළසේක. මගේ ආදරේ ප්‍රේමන්තනි දෙවියන් දෙවන් වහන්සේගේ වචනය එක්ක කටයුතු කරද්දී ඔබ පුත්කලෙක්ව ගොඩ නගන ලස්සන. සමහරවිට ඔබට තියෙන වචනේ ආලේපය විතරයි. හැබැයි ඔබ වචනේ දේශනා කරද්දී සංඝය උන්වහන්සේ ගොඩ නගනවා. ඒක හරි දයාබර තැන. ඔබ ජීවිත ගොඩ නගනවා මිසක් යැපෙන තැනකට ගන්නෙ නැහැ. ඔබව නැති වෙලා ජේසුව ඇති වෙනවා. ඒක හරි ආසයි ඔබ මේ පැත් ස්පිරිචුවල් මුක්කුවක් වෙන්න නේ. කී දෙනෙක්ගේ මුක්කුවක්ද ඔබ? අරයාගේ ජීවිතෙත් මුක්කුවක්. මෙයාගේ ජීවිතෙත් මුක්කුවක්. ෆාදර් නැතුව බෑ. ෆාදර් ඕනේ. අම්මෝ ෆාදර් නැතිද මොනවා වෙයිද දන්නේ නැහැ. අම්මෝ අනේ ෆාදර් මගේ ආයුෂ තරම් ඉන්නට ඕනේ. කොරෝනා හැදෙන්න එපා. පරිස්සමෙන්. තේරුණාද කියන. අපි කවුද මගේ ප්‍රමාණය? එයාලව ගොඩනගන්නට ඕනේ. හරි දේව වචනයක් වපුරන තැන පුත්කලේ ඔබ මත යැපෙන්නේ නැහැ. එයාලව කොට නැගෙනවා. 19 මෙසේ ජේසුස් ස්වාමින් වහන්සේ උන්ට කතා කළ පසු ස්වර්ගාරෝහණය වී දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත්තා. ජේසුස් කියනවා මම ඔබව දාලා යන්නම ඕනේ සුද්ධාත්මය යනවා. අඩු ගානේ ජේසුවත් එයාලගේ ජීවිතේ මුක්කුවක් උන්නේ නැහැ. අතෑරලා ගියා සුද්ධාත්ම ආලේපය ලැබෙන්න. ජේසු එයාලගේ ඒකයි මරියම් මග්දලේනට කියන්නේ මාව අල්ලන්න එපා. මම තාත්තා ගාවට ගියේ නෑ. මාව අල්ලන්න නැතුව ඔයා ගිහිල්ලා කියන සුමාරංශිය මට කලින් ගලිලයට යන්න කියලා මගේ සහෝදරයන්ට කියන්න. මගේ පියාණන් ඔබගේ පියාණන් කියලා එයාලට කියන්න මාව අල්ලන්න එපා. ජේසු ගොඩනගන්නේ එහෙමයි. මගේ ආදර ප්‍රේමන්තනි ඔබ මම අස්වැන්න නෙලන ගොලියේ ගොවියෙක් වෙන්න එහෙමයි. අස්වැන්න නෙලන කෙනෙක්. ජීවිත ගොඩනගන තැනකට ඔබ වචනය හසුරන්නේ එහෙමයි. ජේසු දකුණු පැත්තේ තාත්තගේ හසුන් ගන්න. ඔවුනගේ නික්ම ගොස් සෑම තැනම දේශනා කළහ. හැම තැනම දේශනා කළා. ජේසු දකුණු පැත්තේ ඉන්නවා. සීවන්තුමා එකයි දකින්නේ. ජේසු දකුණු පැත්තේ ගල් ගහන වෙලාවේ ස්වර්ගයේ විවර වෙලා ජේසු දකුණු පැත්තේ දකිනවා. එයාලා හැම තැනම දේශනා කරනවා. ජේසු තාත්තා ගාව ඉඳන් මැදිහත් වචනේ කතා කරලා කියනවා ස්වාමින් වහන්සේද කියන්නේ ස්වාමින් වහන්සේ ඔවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් සමග ක්‍රියා කරමින් ඒ කියන්නේ මගේ ප්‍රමාණයනේ නොදැනෙන නොපෙනෙන විදියකට ස්වාමීන් වහන්සේ යාලත් එක්ක කටයුතු කරනවා. ඒක කරන්නේ සුද්ධාත්ම බලය තුළ. සුද්ධාත්ම බලය තුළ. ඔවුන් අතර සිදු කළ හාස්කම් මගින් ඔවුන් අතර සිදු කළ හාස්කම් මගින් ඒ දේශනය සහතික කර වදාළසේක. සහතික කර වදාළසේක. වැදගත් වෙන්නේ දේශනයද හාස්කම්ද? හාස්කම් ඕනේ දේශනය සහතික කරන්න. සහතික වෙන තැනක දේශනාව තියෙනවා නම් හාස්කම් ඕනේ නැහැ. අරමුණ වචනය ප්‍රාතිහාර්ය නෙමෙයි. වැඩේ තියෙන්නේ අපි වචනය පාවිච්චි කරන්නේ ප්‍රාතිහාර්ය කරන්න. මොකද ප්‍රාතිහාර්ය කරාම පොරක් වෙන්න පුළුවන්නේ. අන්න මිරකල්. ඒ කියන්නේ මිනිස්සු ප්‍රාතිහාර්යත් එක්ක ඔබව මෙයා තමයි ප්‍රාතිහාර්ය කියන්නේ. යාත තිබ්බනම් හරි. යා කිව්වනම් හරි. යා තමයි කෙනා. ප්‍රාතිහාර්ය ඕනේ නැහැ මගේ ප්‍රමාදේ. වචනය හත්වත පසාර කරගෙන යනවා. ඒකෙන් අදහස් කරන්නේ ප්‍රාතිහාර්ය නැහැ කියන තැන සාධාරණීකරණය කරන්න පුළුවන් කියලා. ඔබගේ වචනයත් නැහැ ප්‍රාතිහාර්යයත් නැත්නම් ඔබ දෙපාරක් හිතන්න. මගේ ආදර ප්‍රේමන්තියනේ. එනිසා ප්‍රාතිහාර්ය උනාසේ පුදුම දෙයක් කරයි. හැබැයි වචනය තුළ ඔබ ගොඩ නැගෙන්නට ඕනේ. උනාසේ කතා කරලා කියන නපුරු ජනතාවක් මේගොල්ලෝ ප්‍රාතිහාර්යයක් හොයාගෙන ගිය නිසා. උන්වහන්සේ ඔබ තුළ ක්‍රියා කරනවා. වචනය තුළ ගොඩ නැගෙන්න. වචනය තුළ පළදරන්න ශක්තිමත් වෙන්න. අනිත් අයගේ ජීවිතවලට ඒ වචනයම දෙන කෙනෙක් වෙන්න. ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා. එනිසා ඒ වචනය ගන්න දිනක් තුළ ශුද්ධාත්මයන්ෝ මුතර ක්‍රියා කරයි. ශුද්ධාත්මයන්ගේ බලය ඉල්ලලා අපි ගැඹුරින් මැදිහත්ව යාඥා කරමු. ශ්‍රේෂ්ඨයන්ට කීකරු වෙන්න. ඒ කීකරුකම තුළ ඔබගේ පරිණත වෙලා ෆෝමේෂන් එකක ගිහිලා ස්වාමීන් වහන්සේ එළිය දානවා. දෑකැත්තක් වෙන්න මුවහත් කරපු පුද්ගලයෙක් කරලා ඔබ එළිය දානවා. සාතන් ගොරවන සිංහෙක්ගේ ඔබ ඇවිදිනවා මතක තියාගන්න. නිසා සන්නද්ධ වෙන්න.
සාතන්ගෙන් ජනතාව ගලවලා දෙවියන් වහන්සේට අයිති කරලා දෙන ධර්ම දානය කරන කෙනෙක් වෙන්න ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරනවා. මගේ ආදරේ ප්‍රමාණය. දේව වචනය තුළ අයිදැකීමකට ගිය අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ දනින් වැටි නමස්කාරයට සූදානම් වෙමු. ජීවමාන ජේසුගේ අත්දැකීමට යන්න අපි සූදානම් වෙමු. ස්වාමීන් වහන්සේවම සොයන ස්වාමීන් වහන්සේගේම වචනය අයිති කරගෙන උන්වහන්සේ තුළ රැඳෙන්නට අපේ නාසිකාවට යමු. ජේසුනේ ඔබ ආදරේ මා දිව්‍ය බලයයි ජේසුනේ ඔබ ආදරේ මා දිව්‍ය සවියයි Jesus,
ස්වාමීනි මගේ ජීවිතයේ හැම දෙයක්ම හැම අයිතියක්ම වාසගේ පාමුල තියෙනවා. වාසේ මගේ ජීවිතය අරගෙන තුති පුදලා කඩලා දෙන්න අනිත් අයට. දේව වාසගේ වචනය තුල මගේ ජීවිතය කැඩිලා අනිත් අයගේ ජීවිතයේ ආශිර්වාදයක් කරන්න. එදා දේව අම්මගේ ජීවිතයේ වචනය හරහා කඩලා ඒ සැලසුම් කඩලා චප්ප කරලා අයව ආශිර්වාදයක් කරාසේ. එදා මෝසස්ව කඩලා ජනතාවක් එතර කරන්නට යොදවා ගත්තාසේ. ආබ්‍රහම්ගේ එකම දරුවා මරන්න කියලා ආබ්‍රහම කඩලා උතුම් පියා අබ්‍රහම් නෙමෙයි ජාතීන්ගේ පියා අබ්‍රහම් කරා වගේ එදා සාවුලව කඩලා පාවුල කරා වගේ ස්වාමිනේ අද වහන්සේ මගේ ජීවිතයේ දුබලම කම කඩලා ඔබ වහන්සේගේ කැමැත්ත කරන්නට මාව යොදවන්න. ජීවමානවම වහන්සේ මට අත තියලා මව නිදහස් කරන්න. ස්වාමිනේ වහන්සේට ස්තුතියි. වහන්සේට මහිමය වේවා. शुद्धात्मयानंद इल्लला याज्ञा करो. शुद्धात्मयानंद इल्लला याज्ञा करो. स्पर्श करने के जीवमान जेसु दिया बलला सप्रसाद के जेसु रविवात दियान के मैं विलावे मैं मुलु वसंगते मात दियान के वासे में लोग के पेरला वासे के पिरिसु दुखम वासे के पिरिसु देख में नाले पकड़ा निदास कराने के अब जीवित है हमारा गले बासे आते दिला पूर्ण अध्यक्ष मगर रैगने आने का दाखिला स्वामीनी touch us Lord, anoint us Lord, heal us Lord, send your spirit, breathe the breath of Holy Spirit upon us. वास के शुद्धात्मा भगवान मगे स्वामीनी आले पकड़न बालगातु करन सन्नत करन निवासे माई वास के सेने आसाय हालेलुया पास सुबे वासामे प्रशंसा वे वासामे नमस्कार वे वासामे it's your power love you Jesus praise you Jesus hallelujah hallelujah मैं कि दे आपके स्वामीन बन जेसु रसन वහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්.